හරි හොඳයි. ඔව් දැන් අපි ළමයි ගිය සතියේ දිග පාඩම සම්පූර්ණයෙන්ම අභ්‍යාසත් එක්ක ඉවර කරානේ දිග 16 පාඩම. අද ළමයි අපිට තියෙන එතකොට වර්ගඵලයේ පාඩම ගැන ඉගෙන ගන්න පොඩි පාඩමක්. හොඳයි මාතෘකාව දාන්න වර්ගඵලයේ පාඩම. හරිද? වර්ගඵලයේ පාඩම හත පාඩම වර්ගඵලය මේක පොඩි පාඩමක්. අද සම්පූර්ණයෙන්ම අපිට පාඩම අවසන් කරගන්න පුළුවන්. වර්ගඵලයේ පාඩම. හරි. අපි ගිය සතියේ ළමයි සම්පූර්ණයෙන්ම කතා කරා දිග පාඩම ගණිතයේ දෙවන වාරේ තියෙන 16 පාඩම ඉවරයි නේ. ගිය සතියේ ගණන් හැදුවා. ඒකේ හෝම්වර්ක් ටික කරාද ඔක්කොම? මම හෝම්වර්ක් හරි පුතාලා බලන්න සද්ද ඇහෙනව නේද හැමෝටම පැහැදිලිව? හරි. ඔව් දැන් ඇහෙනවද බලන්න හැමෝටම සද්දේ? හරි මල්ෂ. සෙනුගි හරි. චමිත් ඇහෙනව නේද? නෙතුල. හරි සඳුනි ඇහෙනවද බලන්න හැමෝටම ඊෂා. හොඳයි. හරි දැන් අපි ළමයි පටන් ගමු වර්ගඵලයේ පාඩම. පැහැදිලිව ඇහෙනවනේ බෝඩ් එකත් පේනවනේ. පැහැදිලිව? හරි. වර්ගඵලයේ 17 පාඩම. 17 පාඩම. හොඳයි. දැන් ළමයි මේ වර්ගඵලය කියන්නේ ඔයගොල්ලෝ 6 දී චුට්ටක් මේවා ඉගෙන ගත්තා. මොකද්ද වර්ගඵලය කියලා කියන්නේ? දැන් දිග කියන එක අපි දන්නවනේ. ඔව් දිග ගත්තොත් නේ මොකක් හරි දිග ප්‍රමාණයක් අපිට දුරක් මැන්නොත් අපි ඒකට කියන්නේ දිගමයින්නවා කියලා නේ. හරි. ඒතර අපිට පුළුවන් අපේ ගෙදර කාමරයක දිග නේද? පළල හරි දිග පල්ල. දිග කියන්නේ පල්ල කියන්නේ තියෙන දිගක්ම තමයි නේ. හරි දුරක්නේ දිග මැන ගන්න පුළුවන් ටේප් එකකින් පල්ලමයින්නත් පුළුවන් නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඉඩමේ දිග පල්ල ඒ පරිමිතිය ඔය මැන ගන්න පුළුවන් නේ. හොඳයි. එතකොට මේ වර්ගඵලය කියලා කියන්නේ තමයි මෙන්න මේ වගේ දෙයක්. කිසියම් හරිද? අපි ගත්තොත් මොකක් හරි රූපයක කිසියම් රූපයක හරිද? තියෙන මේ ඉඩ ප්‍රමාණය දැන් ඔයගොල්ලන්ගේ ගත්තොත් ගෙදර කාමරවල තියෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවානේ. හරිද? එතකොට සමහර කාමරවල ළමයි ටිකක් ඉඩ අඩුයි නේ. එහෙම නේද? සාලේ ගත්තොත් ඉඩ ප්‍රමාණය වැඩි නේද? මට කියන්නේ දැන් ගෙදර සාමාන්‍යයෙන් ගෙදර කාමර කිහිපයක් තියෙනවා නේ. නිදන කාමර තියෙනවා. ඕගොල්ලන්ගේ ගෙවල් වල තව මොනවද තියෙන්නේ? කෑම කාමරේ තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගෙදරක තියෙන කාමර නිදන කාමර කිහිපයක් තියෙනවානේ. ඊට පස්සේ නාන කාමරේ හොඳයි බාත්රූම් එක තියෙනවා. ඊට පස්සේ කිචන් එක කුස්සිය කෑම කාමරය තව සාලේ තියෙනවා. ආ ඉස්සරහා ගත්තොත් පෝටිපෝව නැත්තම් වැරෙන්ඩා. හරිනේ. එතකොට මේ එක එක කාමරවල ළමයි තියෙන ඉඩ ප්‍රමාණය වෙනස් නේද? සමහර කාමරවල ඉඩ කඩ අඩුයි නේ. අන්න ඉඩ ප්‍රමාණය. ඒ කාමරයේ තියෙන ඉඩ කඩ ප්‍රමාණය අඩුයි. අපි එතකොට කියනවා මේ කාමරයේ ළමයි වර්ගඵලය අඩුයි කියලා කියනවා. වර්ගඵලය. සාලේ ගත්තොත් ළමයි ඉඩ ප්‍රමාණය වැඩි. සාලේ නේද? ඔව් සාලේ ළමයි වර්ගඵලය වැඩි. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදර තියෙන මුළු ඉඩ ප්‍රමාණයට වඩා ඕගොල්ලන්ගේ වත්තේ නේද? වත්ත ගත්තොත් නේ ඉඩම ඊටත් වඩා ලොකුයි නේ. හරි. ඔව් ඉඩමේ වර්ගඵලය තවත් ලොකුයි. විශාලයි. හරි. ඊට වඩා ඕගොල්ලන්ගේ දැන් ගමේ නේ ගම ගත්තාම ගමේ සීමාවක් තියෙනවානේ. ගමේ මායිමනේ. හරිද? එක එක ගම් වල මායිම් තියෙනවා. ඒතකොට මේ ගමක තියෙන වර්ගඵලය තවත් වැඩි. හරි. නගරයක වර්ගඵලය ඊටත් වඩා වැඩි නේ. හරි. ඊට පස්සේ රටක වර්ගඵලය තවත් වැඩි. හරි. එතකොට ළමයි මේ වගේ කිසියම් රූපයක තියෙන මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය අපි වර්ගඵලය ලෙස හඳුන්වනවා. මතකයිද? හරි. අපි එතනින් පටන් ගමු ඉක්මනට. ලියන්න මෙහෙම. කිසියම් රූපයක ලියන්න හැමෝම මාතෘකාව දැම්ම නේද? ඔව්. හරි. අපි මෙහෙම ලියමු. ලියන්න ළමයි කිසියම් රූපයක නැත්තම් පෘෂ්ඨයක. හරි. කිසියම් රූපයක නැත්තම් වරහන් ඇතුලේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පෘෂ්ඨයක කියලා. කිසියම් රූපයක වරහන් ඇතුලේ දාන්න පෘෂ්ඨයක. දැන් මේ බෝඩ් එකේ වර්ගඵලයක් තියෙනවා. බෝඩ් එකේ
මේ තියෙන මේ සම්පූර්ණ රූපය නැත්නම් මේ කුෂ්ඨය බෝඩ් එකේ කුෂ්ඨය. බෝඩ් එකේ වර්ගඵලයට වඩා මෙතන තියෙන මේ කාමරයේ වර්ගඵලය වැඩි. කාමරය ටිකක් ලොකුයි නේ. හරි. හොඳයි. කිසියම් රූපයක වරහන් ඇතුළේ දාන්න කුෂ්ඨයක ඇති වරහන් වහන්න පැතිරී ඇති ඉඩ ප්‍රමාණය වර්ගඵලය ලෙස හැඳින්වේ. එහි වර්ගඵලය ලෙස හැඳින්වේ. හය පන්ති ඉගෙන ගත්ත මේක නේ. ඔව්. එතකොට වර්ගඵලය ලෙස හැඳින්වේ. හොඳයි. දැන් වර්ගඵලයේ මනින ඒකක මතකද? වර්ගඵලයේ මනින ඒකක වර්ගඵලය ලෙස හැඳින්වේ. ලියවද? හරි. දැන් අපි ලියලා හිතන්නකො ළමයි මෙන්න. හරි සෙන්ටිමීටරයක් දිග. සෙන්ටිමීටරයක් පළල. මේ වගේ කොටුවක් ගත්තොත් මේ කොටුවේ වර්ගඵලය කීයද එන්නේ මතකද? සෙන්ටිමීටරයක් දිග, සෙන්ටිමීටරයක් පළල මේ වගේ අපි කොටුවක් ගත්තොත් මේ කොටුවේ තියෙන ඉඩ ප්‍රමාණය නේ මේ කොටුව තුල තියෙන ඉඩ ප්‍රමාණය සෙන්ටිමීටරයක් දිග, සෙන්ටිමීටරයක් පළල මම මේ වගේ කොටුවක් ගත්තොත් සෙන්ටිමීටරයක් දිගයි හරියටම මේක සෙන්ටිමීටරයක් පළලයි හරියටම නේද? මේ කොටුවේ තියෙන වර්ගඵලය ඔයගලන්ට මතකයි අපි කීයද කියලා ගත්තේ ඈ වර්ග සෙන්ටිමීටර් නෙතුල මොකද්ද වර්ග සෙන්ටිමීටර් 1යි කියලා මතකද? මේ කොටුවේ තියෙන ඉඩ ප්‍රමාණය පැතිරී ඇති ඉඩ ප්‍රමාණය මේ කොටුව තුල තියෙන ඉඩ කඩ ප්‍රමාණය අපි වර්ගඵලය ලෙස හඳුන්වනවා. ඒක අපි ගන්නවා මේ වෙලාවේ වර්ග සෙන්ටිමීටර් 1යි කියලා මතකද? වර්ග සෙන්ටිමීටර කීයද? 1යි වර්ග සෙන්ටිමීටර් 1යි. ඒක ලියන්නේ ළමයි කොහොමද? 1යි වර්ග සෙන්ටිමීටර් ලියන්නේ cm ලියලා උඩින් දෙකේ ඉලක්කම දාන්න ඕනේ. මතකයිද? ලියන විදිය වර්ග සෙන්ටිමීටර්. හරිද? වර්ග සෙන්ටිමීටර් එක ලියද්දි 1යි සෙන්ටිමීටර් දාලා මෙතනින් උඩින් දෙකේ ඉලක්කම දාන්න ඕනේ. වර්ග සෙන්ටිමීටර කියන්නේ ඒකයිනේ. වර්ග කියන්නේ ඒකනේ. සෙන්ටිමීටර වල වර්ගය. එහෙනම් ළමයි මෙතන තියෙන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. මම අහනවා ඔය වගේ කොටු තුනක වර්ගඵලය එහෙනම් ටක් ගාලා මට කියන්න. ඔය වගේ කොටු තුනක වර්ගඵලය. මම මෙන්න මේ පෙන්නන රූපේ වර්ගඵලය ටක් ගාලා කියන්න. ඔය වගේ කොටු තුනක වර්ගඵලය. කීය දෙන්නේ? ඔය වගේ කොටු මෙන්න තුනක් තියෙනවා මේ රූපේ. මේ රූපේ තියෙන මුළු වර්ගඵලය පැතිරී ඇති ඉඩ ප්‍රමාණය කීයද ටක් ගාලා කියන්න. ලේසි. මේ එක කොටුවක වර්ගඵලය 1යි නම් ඒ වගේ කොටු තුනක වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර 3යි. ඉතින් මේකේ වර්ගඵලයක් 1යි. නේද වර්ග සෙන්ටිමීටර? මේකේ වර්ගඵලයක් 1යි වර්ග සෙන්ටිමීටර. මේකේ වර්ගඵලයක් 1යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මේකේ වර්ගඵලය ඔක්කොම 1 3ක් 3යි වර්ග සෙන්ටිමීටර. 3යි වර්ග සෙන්ටිමීටර. මතකයිද? මතකයි. හොඳයි. හරි. ඒ වගේ අපිට තිබ්බා වර්ගඵලය මනින්නේ ඒකක. ඊට පස්සේ ළමයි තව එකක් දැන් මේ කුඩා වර්ගඵල මනිද්දී අපි මේක තමයි පාවිච්චි කරන්නේ. චූටි වර්ගඵල. පොතක වර්ගඵලය. හරිද? මේ ඔයගොල්ලෝ ලියන පොත්වල වර්ගඵලය, අඩිකෝදුවේ වර්ගඵලය. හරිද? ඔයගොල්ලන්ගේ කවකටු පෙට්ටියේ වර්ගඵලය, පර්ස් එකේ වර්ගඵලය. නේ චූටි වර්ගඵල හොයද්දී අපි මෙන්න මේ ඒකකේ පාවිච්චි කරනවා. දැන් ටිකක් ලොකු වර්ගඵල හොයද්දී ළමයි හිතන්නකෝ මේ බෝඩ් එකේ වර්ගඵලය ලොකුයිනේ. ගෙදර කාමරයක වර්ගඵලය. එතකොට ළමයි අපි පාවිච්චි කරන ඒකකය තමයි වර්ග මීටර. හිතන්න ඔන්න ළමයි මම ලොකු එකක් ගන්නවා මෙන්න. දිග මීටර 1යි, පළල මීටර 1යි වන කොටුවක්. හිතා ගන්න පුළුවන් සයිස් එක? දිග මීටර 1යි, පළල මීටර 1යි. හරිද? දිගත් මීටර 1යි, පළලත් මීටර 1යි. මෙන්න දිග මීටර 1යි, පළල මීටර 1යි. ලොකුයිනේ. හරි?
මෙච්චරක් විතර දිගයි මෙච්චරක් විතරක් පළලයි. ඔය වගේ ලොකු කොටුවක් ගත්තොත් අන්න ඒකේ වර්ගඵලය. දැන් මෙතන තියෙන කොටුව චූටිනේ. දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි. මේ වගේ චූටි කොටුවක් කියලා තේරෙනවද? සෙන්ටිමීටරයක් කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? මතකයිනේ. සෙන්ටිමීටරයක් දන්නවනේ ඔව්. දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි. චූටි කොටුවක් නේ. තේරෙනවද? චූටි කොටුවක් අන්න. මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. ඒ වගේ කොටු තුනක් නම් 3යි. හරිනේ. මම මේ දැන් කියන්නේ දිග මීටරයක්. මීටර කෝදුව මතකද මීටර කෝදුව? ඔව්. හරියට මීටරයක් දිගයිනේ. අන්න දිග මීටරයක් දිග පළල මීටරයක් දිග. මේ වගේ ලොකු කොටුවක් ගත්තොත් ඒකේ තියෙන ඊට ප්‍රමාණය අන්න වර්ගඵලය කීයද? ඈ ඒකේ වර්ගඵලය ළමයි මේකේ වර්ගඵලය අපි ගන්නවා සමානයි වර්ග මීටර 1යි කියලා. වර්ග මීටර 1යි. ඒක ලියන්නේ කොහොමද? 1යි වර්ග මීටර ලියන්නේ 1යි මීටර ලියලා උඩින් 2 බලය දානවා වර්ගයේ. හරිනේ. හොඳයි. එතකොට ළමයි අපි වර්ගඵලය මනින ඒකක දෙකක් තියෙනවා. කුඩා වර්ගඵල මනිද්දී වර්ග සෙන්ටිමීටර කියන ඒකකේ පාවිච්චි කරනවා. ලොකු වර්ගඵල ටිකක් විශාල වර්ගඵල මනිද්දී වර්ග මීටර කියන ඒකකේ පාවිච්චි කරනවා. තේරෙනවද? ඈ තේරෙනවද? ඒකක දෙක මේ පාඩමේ අපි වර්ගඵලය මනිද්දී පාවිච්චි කරන ඒකක දෙකක් තියෙනවා. වර්ග සෙන්ටිමීටර වර්ග මීටර. හරිනේ? හොඳයි. එතකොට ළමයි ඇත්තටම මේ වර්ගඵලය හොයද්දි කරන්න තියෙන්නේ මේකේ දිග මේකේ පළලින් වැඩි කරන්නයි තියෙන්නේ. නේද? මේ වගේ කොටුවක සමචතුරස්‍රාකාර හැඩති නැත්නම් ඍජු කෝණාශ්‍රාකාර හැඩති කොටුවක වර්ගඵලය හොයද්දී ඔයගොල්ලන්ට මතක ඇති 6 දී තිබ්බ මේක අපි සාමාන්‍යයෙන් කරන්නේ ළමයි වර්ගඵලය හොයද්දී මොකද කරන්න ඕනේ? ඈ දිග වැඩි කරා නම් හරි බලන්න පළලින්. හරි මේකේ වර්ගඵලය ගද්දි ඔන්න බලන්න. දිග කීයද? සෙන්ටිමීටර 1යි. හොඳට අහගන්න ඈ. සෙන්ටිමීටර 1. වැඩි කිරීම. පළලක් කීයද? සෙන්ටිමීටර 1යි. නේ? ඔව්. එතකොට එක් වරක් 1 කීයද එන්නේ? එක් වරක් 1 1යි. හරි. එක් වරක් 1 1යි. සෙන්ටිමීටර වරක් සෙන්ටිමීටර අන්න දර්ශක වලින් දාලා ලිව්ව හැකි සෙන්ටිමීටර දෙපාරක් අහුවෙන හින්දා සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර සෙන්ටිමීටර වල දෙකේ දර්ශකය වර්ග සෙන්ටිමීටර. මෙන්න ළමයි මේ කොටුවක වර්ගඵලය ගන්න විදිය දිග වැඩි කරන්න පළලින්. මෙතනත් එහෙමයි. මේක හැබැයි ලොකු කොටුවක්. නේද? දිග මීටරයයි පළලත් මීටරයයි. එතකොට මේකෙත් අර වගේම තමයි දිග වැඩි කිරීම පළල. මීටර 1 වැඩි කිරීම මීටර 1. එක් වරක් 1යි මීටර වැඩි කිරීම මීටර වර්ග මීටර. හරිනේ? තේරුණාද? හොඳයි. අපි ඉස්සෙල්ලාම වර්ගඵලයේ මයින ඒකක ලියාගමු. වර්ගඵලයේ මයින ඒකක හොඳයි. ලියන්න. වර්ගඵලයේ මනින ඒකක කියලා දාන්න. අනුමාත්‍රකාව වර්ගඵලය මනින ඒකක කියලා දාලා ලියන්න. වර්ගඵලයේ මනින ඒකක. එකක් මොකද්ද ළමයි? එකක් මොකක්ද දෙන්න ඕනේ? වර්ගඵලයේ මනින ඒකක එකක්. ඔව් වර්ග සෙන්ටිමීටර. කියන්න වර්ග සෙන්ටිමීටර cm වල වර්ගය කියලා ලියා ගන්න වරහන් ඇතුලේ. cm වල වර්ගය සෙන්ටිමීටර වල වර්ගය කියලා තමයි දාන්නේ. වර්ග සෙන්ටිමීටර. අනිත් එක වර්ග මීටර m දාලා වර්ගය දැම්මනම් හරි වරහන් ඇතුලේ එකක් ලියා ගන්න. වර්ගඵලයේ මනින ඒකක වර්ග සෙන්ටිමීටර cm වල වර්ගය දෙකේ බලය. අනිත් එක වර්ග මීටර cm නෙමෙයි ඒතර මීටර්නේ m වල වර්ගය. වර්ග මීටර මීටර වල වර්ගය. අරක වර්ග සෙන්ටිමීටර. හොඳයි. හරි. ටග්ගාල මේක අඳින්න මේ වගේ පොඩි කොටුවක් දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි ඔහම ඇඳලා මේකේ වර්ගඵලය අපි ගන්නවා වර්ග සෙන්ටිමීටර 1යි කියලා.
ඉක්මන් කරන්න. මේක දැන් අවශ්‍ය නෑ. මේ ඒක මම පස්සේ දෙන්නම්. හරි දිග සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් වන මේ වගේ කොටුවක් ගත්තොත් ඕකේ තියෙන ඉඩ ප්‍රමාණය නැත්නම් වර්ගඵලය ලියා ගන්න මෙහෙම ඇදලා ටක් ගාලා දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි. හරි ඉක්මන් කරන්න. වර්ගඵලයමයි මේකක ලිව්ව නේද? හරි ඉවරයිනේ. මේක අදින්න ඉක්මනට පටලවා ගන්න එපා. මම මෙහෙන් අදින්නද? හරි දිග සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් මේ වගේ කොටුවක් අපි ගත්තොත් මේකේ තියෙන වර්ගඵලය මේකේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය කීයද වර්ග සෙන්ටිමීටර 1යි නැත්නම් ඉඩ ප්‍රමාණයනේ අපි ඉඩ ප්‍රමාණය කියලා කියනවා මේකේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර 1යි 1යි වර්ග සෙන්ටිමීටර මෙහෙම ලියලා ඊට පස්සේ මේ වගේ එකක් ටක් ගාලා ඇඳලා මේ වගේ කොටු තුනක් ගත්තොත් වර්ගඵලය එතකොට ලියන්න මේක ඇඳලා 3යි වර්ග සෙන්ටිමීටර කියලා. ඉක්මන් කරන්න. මේක ඇඳලා මේක ලියලා මේක ඇඳලා මේක වර්ගඵලය කීයද? මෙතන වර්ගඵලය ළමයි. එකේ ඒවා 3ක් නේ. ඔව්. හරි වර්ග සෙන්ටිමීටර 1යි වර්ග සෙන්ටිමීටර 1යි වර්ග සෙන්ටිමීටර 1යි. ඒ කියන්නේ ඔක්කොම 3යි වර්ග සෙන්ටිමීටර. එකේ ඒවා 3ක් එකතු වුණාම 3ක් වෙනවා වර්ග සෙන්ටිමීටර. ඉක්මනට ලියන්න. හරි ඉක්මන් කරන්න ඉවරද? සඳුනි හරිද? ඉක්මන් කරන්න සඳුනි. හරිද ඉක්මන් කරන්න. හරි නේද අමීෂා? ඉවරද? හරි මනීෂා හරිද? අදාලා මේක ඇඳලා වර්ගඵලය නැත්නම් ඉඩ ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර 1යි මෙහෙම ලියන්න. ඊට පස්සේ මේක ඇඳලා අර වගේ 3ක් නේ මේ කොටු වර්ගඵලය. එතකොට එකපාරට 3යි වර්ග සෙන්ටිමීටර කියලා ලිව්ව හැකියි. රශ්මික හරිද? සෙරුකි ඉක්මන් කරන්න. හරි. මේ ටික ඉවරද? ලියලා ඉවරයි. ඊට පස්සේ ළමයි මේක ටිකක් ලොකුවට අනිමු. හිතන්න ඕනේ ළමයි දිග මීටරයයි පළල මීටරයක් තියෙන මෙන්න මේ වගේ කොටුවක් ලොකු කොටුවක් නේ. හිතා ගන්න පුළුවන්. හරිද? ඔව්. ලොකු කොටුවක් නේ. දිග මීටරයක් පළල මීටරයක්. දැන් ඔයගොල්ලන්ගේ පොතේ එච්චර ලොකුවට අනින්න බෑ. අපි ඒ වගේ ටිකක් ලොකුවට ඇඳලා දාමු දිග මීටරයයි පළල මීටරයයි කියලා දාන්න. අටකාල ටිකක් ලොකුවට මේක ඇඳලා මීටරයක් දිග මීටරයක් පළල. මේ වගේ කොටුවක් ගත්තොත් ළමයි මේකේ තියෙන ඉඩ ප්‍රමාණය නේද? ඔව්. ඉඩ ප්‍රමාණය වර්ගඵලය අටකාල ලියන්න. ඉඩ ප්‍රමාණය නැත්නම් වර්ගඵලය. කීයද? වර්ග මීටර 1යි. වර්ග මීටර 1යි. වර්ග මීටර 1යි. නේ? හිතා ගන්න පුළුවන්ද මේකේ සයිස් එක? මීටරයක් දිග මීටරයක් පළල. නේ ලොකු කොටුවක්. හරි. නිකන් හිතා ගන්න මේ වගේ කොටුවක් ගත්තොත් ඒකේ තියෙන වර්ගඵලය අර ඔයගොල්ලෝ බට්ටු පයින්නවද? දැන් මම දන්නේ ඔයගොල්ලෝ පයින්නවද කියලා බට්ටු අර වලක් කට්ටක් දාලා එහෙම ඉස්සර
පැනලා තියෙනවා බට්ටු පැනලා තියෙනවද බට්ටු දැන් ඉන්න ළමයි ඔය වන්දන්නේ පයින්නවාද කියලා අපි නම් ඉස්සර චූටි කාලේ පයින්නවා බට්ටු පයින්නවා කියලා කියන්නේ අර ඒක පණිද්‍ය අපි ටිකක් කරලා ලොකු කොටු නේද අඳින්නේ පොළවේ ඈ පැනලා නැහැ දන්නේ නැහැ බට්ටු පයින්නවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ හා ඔය බට්ටු පයින්නවා කියන්නේ පොඩි සෙල්ලමක් ඒක චූටි කාලේ කරනවා නේද දැන් ඕගොල්ලෝ පයින් නැතුව ඇති මේ එහෙම කොටු ඇඳලා යාළුවකින් අහලා බලන්න මම දැන් බට්ටු පයින් එක කියන කියන්නේ නැහැ ඒක පණිද්දි මේ වගේ ටිකක් ලොකු කොටු නේද අඳින්නේ මේ වගේ කොටුවක් ඇඳලා හරි එනවද ඈ දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි කකුල තියන්නවත් ඉඩමදි නේ ඈ චූටි කොටු ඇඳලා හරියන්නේ නැහනේ බිම අඳින්න බෑ කොටු පයින්න එතකොට මේ සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල කොටුවක් දාලා එහෙනම් භූමියට තමයි පයින්න වෙන්නේ අපිට පයින්න බෑ ඉතින් මේ කොටුව චූටිනේ ඉතින් මේ වගේ චූටි කොටුවක් මේක දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි කියන්නේ මේ වගේ නිකන් චූටි කොටුවක්නේ මේක ළමයි ලොකු කොටුවක් ඈ දිග මීටරයයි පළල මීටරයයි හරි එතකොට මේ වගේ ලොකු කොටුවක වර්ගඵලය සහ නැත්නම් මේකේ තියෙන ඉඩ ප්‍රමාණය තමයි වර්ග මීටර එකක් කියලා ගන්න වර්ගඵලය ඈ දන්නවා හොඳයි හරි මේකත් ඇඳලා යටින් ලියන්න වර්ගඵලය වර්ග මීටර 1යි කියලා හරිද ඉක්මන් කරන්න හරි නේද හරි ඔව් හොඳයි දැන් හැමෝම ළමයි එන්න 17 එක අභ්‍යාසයට 17 එක අභ්‍යාසයට හරි අපි පොඩි ගානක් කරමු 17 එක අභ්‍යාසයට එන්න නෙමෙයි ඉස්සෙල්ලා පුනරීක්ෂණ අභ්‍යාස පොඩ්ඩක් බලන්න මේ පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනවද ඔකේ තියෙනවා නේ පුනරීක්ෂණ අභ්‍යාසය ඔව් තියෙනවා හරි ඔව් පැහැදිලිව ඇහෙන්නේ නැද්ද කියන එකද කැඩි කැඩිද ඇහෙන්නේ සමහර අයට කැඩි කැඩි ඇහෙන්නේ නැත්නම් හැමෝටම කැඩි කැඩිද ඇහෙන්නේ නැහැ නේ සිග්නල් මෙහෙ වැඩ කරනවා නේද හොඳට ඇහෙනවද කියන එක මම අනික කට්ටිය බලන්න කියන්නේ මේ මම කියන එක පැහැදිලිව ඇහෙනවද නැද්ද කැඩි කැඩි ඇහෙන්නේ නැහැ නේ චමිත් හොඳට ඇහෙනවද ඈ හොඳට ඇහෙනවා නේ ඔව් හරි ඔව් පුනරීක්ෂණ අභ්‍යාස වලට එන්න පොඩ්ඩක් බලන්න ළමයි කැඩි කැඩි ඇහෙනුත් කියන්නේ නැහැ චුට්ටක් එහෙම වුණොත් ඕගොල්ලෝ ආයි පොඩ්ඩක් ක්ලාස් එකෙන් අයින් වෙලා ආයි ලින්ක් එකෙන් මෙන්න හොඳට ඇහෙනවා නේද ඔය සිග්නල් ගැටලුවක් ආවොත් තමයි එහෙම වෙන්නේ ළමයි සිග්නල් ටිකක් අඩුවට කනෙක්ෂන් වීක් වුණාම ටිකක් ඇහෙන එක කැඩෙනවා නේ හරි හොඳයි පුනරීක්ෂණ අභ්‍යාස වලට එමු ඒකේ දැන් රූප අඳින්න එපා අපි පොඩ්ඩක් උත්තර ටික ලියමු ළමයි ඔය 6 පන්තිත් තිබ්බනේ පුනරීක්ෂණ අභ්‍යාස අච්චුපොතේ පිටු අංක අච්චුපොතේ තියෙනවා නැත්නම් ටියුට් එකේ හරි ඔව් පිටු අංක 52 දෙවෙනි අච්චුපොතේ පිටු අංක 52 නැත්නම් ටියුට් එකෙත් බලන්න පුනරීක්ෂණ අභ්‍යාස බලන්න නැති පුනරීක්ෂණ අභ්‍යාස කියලා දාලා ඉක්මන් කරන්න පුනරීක්ෂණ අභ්‍යාස රූප අඳින්න එපා ඔයගොල්ලෝ මට පොඩ්ඩක් උත්තරේ දාලා දෙන්න කීයද කියලා පිටුවද පිටුව අච්චුපොතේ නම් 52 පිටුව 52 පිටුව උඩම තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාසනේ දෙවෙනි අච්චුපොත 52 පිටුවේ උඩම පුනරීක්ෂණ අභ්‍යාස හරි ඒකේ ළමයි දැන් මම රූප අඳින්න යන්නේ නැහැ මේකේ ඔයගොල්ලෝ අඳින්න ඕනෙත් නැහැ එකේ එක රෝම ඉලක්කම් කුඩා කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් එකක් ලෙසගෙන කොටු ගණන් කිරීමෙන් පහත සඳහන් එක් රූපයේ වර්ගඵලය ලෙසි ටක් ගාලා මට කියන්න පළවෙනි එකේ කොටු කීයක් තියෙනවද ඈ 4යි 3යි 2යි 1යි කීයද 10යි 10යි හොඳයි නෑ එකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10යි කියන්නේ 10යි දෙවෙනි රූපේ කොටු කීයක් තියෙනවද
දෙවෙනි එකෙත් 1යි 2යි 3යි 4යි කීයද 10යි 10යි ඔව් ඒකෙත් එන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10යි මෙහෙම ලියන්න අන්න තුන්වෙනි එකේ ළමයි සම්පූර්ණ කොටු 1යි 2යි 3යි 4යි 5යි 6යි කොටු භාගයේව 2යි කියන්නේ කොටුවයිනේ එතකොට 7යි නේද සම්පූර්ණ ඒවා 6යි භාගය 2යි කියන්නේ කොටුවයි 7යි ඔව් එතකොට තුන්වෙනි එකට එන්න ඕනේ වර්ගඵලය හරි තුන්වෙනි එකට එන්න ඕනේ ඔව් 7යි වර්ග සෙන්ටිමීටර හරි ඒක ඉවරයි ඉතින් ඈ දැන් හැමෝම ඉන්න 17 එක අභ්‍යාසයේ 17 එක අභ්‍යාසය හරිනේ හරි හරි මොකද කේශවද නම කේශව නේද හරිද නම කේශව කියලා නේ තියෙන්නේ හරි ඈ නම ප්‍රශ්න හරි ඔය නම දාති පැහැදිලිව දාන්න ඔයගොල්ලන්ගේ නම කේශව හරි ඒක හරි ඊට පස්සේ හැමෝම එන්න 17 එක අභ්‍යාසයට පෙරලා ගත්තද 17 එක අභ්‍යාසෙ හම්බුණාද ඔව් අච්චු පොතේ නම් 53 පිටුවනේ 53 පිටුව ඔව් 17 එක අභ්‍යාසය දාන්න ඒකෙත් ළමයි රූප අඳින්න අවශ්‍ය නැහැ රූප අඳින්න ඕනේ නැහැ මට උත්තර අරන් දෙන්න 17 එක අභ්‍යාසය හරි ඒකේ ළමයි ප්‍රශ්නාංක 1 ඉක්මන් කරමු හරිද පාසලක වූ තාපයක චිත්‍ර ඇඳීම සඳහා එක් සමචතුරස්‍රාකාර හා ඍජුකෝණාශ්‍රාකාර කොටස් වලට වෙන්කර ඇති අයුරු රූපයේ දැක්වේ චිත්‍ර ඇඳීමට වෙන්කර ඇති මුළු පෘෂ්ඨ ප්‍රමාණයේ වර්ග මීටර කීයද දාන්න. දැන් ළමයි ඒකේ දැන් ওই චිත්‍ර අඳින්න වෙන් කරලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්කෝ මම. ඔයගොල්ලෝ අඳින්න අවශ්‍ය නැහැ රූපේ. ඔව්. එතකොට ඒකේ ළමයි නිකන් ලොකු ප්‍රදේශයක් නේද? චිත්‍ර අඳින්න මොකක් හරි බිත්තියක හරි නේද? ඔය වගේ ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. මෙන්න වෙන් කරලා තියෙන ප්‍රදේශය. ඒකේ ළමයි තියෙනවා හරියටම මීටරයක් දිග මීටරයක් පළල කොටු කීයක් තියෙනවද බලන්න හරියටම 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා මෙතන නේ ඔව් මෙතන ළමයි මීටරයක් දිග මීටරයක් පළල කොටු 6ක් තියෙනවා ඔව් මට කියන්නේ මේ කොටු 6ේ වර්ගඵලය කීයද මෙන්න මේ මම මේ පෙන්නන කොටු 6ේ වර්ගඵලය 1යි 2යි 3යි 4යි 5යි 6යි මේකේ හොඳට බලන්න ළමයි මීටරයක් දිගයි මේක කොටුවක් මීටරයක් පළලයි නේ මේ එක කොටුවක වර්ගඵලයේ වර්ග මීටර 1යි නේ. ඔන්න නිකන් දාගන්න පුළුවන් මේ වගේ එක කොටුවක වර්ගඵලයේ 1යි වර්ග මීටර. 1යි 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 6යි එතනම වර්ගඵලයේ වර්ග මීටර 6ක් එනවා. ඊට පස්සේ තමයි මේ යට කොටු 6 භාගි කොටුනේ තියෙන්නේ. මේ කොටුවකින් භාගය ගන්න තියෙන්නේ මේ. මේ කොටුවක වර්ගඵලයේ මේකෙන් භාගයක් තේරෙනවනේ. ඒ භාගි කොටු 6ක් තමයි මේ තියෙන්නේ. එතකොට භාගී කොටු දෙකක් ගත්තනම් එකක් වෙනවා වර්ග මීටරනේ තේරෙනවනේ මේ කොටුවක් දෙකට කැපුවාම තමයි මේ භාග දෙකක් එන්නේ මේ කොටුවක් දෙකට කැපුවාම තමයි මේ භාග දෙකක් එන්නේ භාග කොටු 1යි 2යි 3යි 4යි 5යි 6යි කියන්නේ සම්පූර්ණ කොටුව එතන 3ක් එනවා නේද තේරෙනවද භාගී කොටු ඔව් හොඳයි භාගේ වර්ග මීටර භාගේ ඒවා මෙතන දාලා තියෙන්නේ භාගයයි කියලානේ ඒකයි භාගයයි කියන්නේ එතකොට මෙතන වර්ග මීටර භාගයයි එහෙම කොටු 6ක් කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ කොටු භාග කොටු 6ේ වර්ගඵලයේ එන්නේ වර්ග මීටර 3යි නේ වර්ග මීටර 3ක් එනවා නේද 3යි උඩ තියෙන සම්පූර්ණ කොටු 6ෙන් එනවා කෙලින්ම වර්ග මීටර කෙලින්ම 6ක් එනවා උඩ සම්පූර්ණ කොටු 6ෙන් වර්ග මීටර 6යි යට භාගී කොටු 6ෙන් වර්ග මීටර 3යි මට කියන්න
එහෙනම් මුළු වර්ගඵලය මේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණි මුළු වර්ගඵලය 6යි 3යි 9යි නේද? මේ වර්ග මීටර 6යි වර්ග මීටර 3යි කීය දෙන්නේ? වර්ග මීටර 9යි කියලා ලිව්වා නම් හරි. 9යි. නේද? හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි එක ඒකෙත් ඔය වගේ එකක් තියෙනවා. ඒකෙත් මම උන අඳින්න රූපේ. ඒකෙත් ළමයි කොටු 4යි නේ. හරිද? ඔව් වර්ග මීටර දිග මීටරයයි පල්ල මීටරයයි වන කොටු මෙතන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හරි 1යි 2යි 3යි 4ක් තියෙනවා නේද? හරි බලන්න. හරි මීටරයක් දිග මීටරයක් පල්ල කොටු 4ක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ තමයි මෙතන උඩ තියෙන කොටු තියෙන භාගය. මේකෙන් භාගය තියෙන්නේ මේ උඩ පේලියේ තියෙන භාගය නේ. භාගි කොටු 4ක් තියෙනවා. භාගි කොටු දෙකක් කියන්නේ එකක් මේ වර්ග මීටර. ඊට පස්සේ ළමයි ආයි උඩත් තවත් භාගි කොටු දෙකක් තියෙනවා මේ. ඔන්න ඔහොමයි රූපේ තියෙන්නේ. මේකේ තියෙන මුළු වර්ගඵලය තමයි අහන්නේ. එතකොට මේකෙත් ටක් ගාලා 1යි 2යි 3යි 4යි. මේ සම්පූර්ණ කොටු 4 වර්ගඵලය කෙලින්ම වර්ග මීටර 4යි. හරිනේ. ඉතින් භාගයේ කොටු 1යි 2යි 3යි 4යි 5යි 6යි කියන්නේ භාගයේ කොටු 6ක් කියන්නේ. එතන 3ක් වෙනවා වර්ග මීටර. කී දෙන්නේ උත්තරේ? 4යි 3යි වර්ග මීටර 7යි නේද? මේ රූපේ මුළු වර්ගඵලය වර්ග මීටර 7යි. උත්තර ලියන්න. රූප ඕනනම් පස්සේ අඳින්න ඉඩ තියාගන්න පැත්තෙන්. දැන් අඳින්න යන්න ඕනේ නැහැ. රූපයක් ඕගොල්ලන්ට ඕනනම් පස්සේ පොතේ තියනවනේ ඇඳ හැකි. දැන්ට ඕනනම් මේ උත්තර විතරක් දැන් දාගන්නකො. දැන් රූප අඳින්න ගියොත් වෙලා යනවනේ. පස්සේ ඕගොල්ලන් රූප ඇඳ හැකි අවශ්‍ය නම් ඉඩ තියාගත්තට කමක් නැහැ රූප අඳින්න රූප දෙක. හරි නේද? ඉවරයි. හොඳයි. දැන් අපි එන්න හදන්නේ ළමයි තාම පොඩ්ඩයි මේ පාඩමේ ලොකුවට නෑ ඉගෙන ගන්න ලොකු දේවල්. හරි දැන් අපි එන්න හදන්නේ ළමයි මෙන්න මේ වගේ දැන් මේ සම චතුරස්‍රාකාර හැඩතල තියෙනවා ඍජු කෝණාස්ත්‍රාකාර හැඩතල තියෙනවානේ රූප. ඔව්. අපි දැන් බලමු ළමයි සම චතුරස්‍රයක සහ ඍජු කෝණාස්ත්‍රයක වර්ගඵලය. ටක් ගාලා හොයන්න ක්‍රමයක් තියෙනවා. මේ කොටු ගණන් කර කර කොටු ගණන් කර කර ඉන්න ඕනේ නෑ. හරිද? මෙහෙම මේ රූපේ කොටු වලට වෙන් කරලා කොටු ගණන් කර කර ඉන්න අවශ්‍ය නැහැ. අපිට ටක් ගාලා පුළුවන් ළමයි ක්‍රමයක් තියෙනවා මේ සම චතුරස්‍රාකාර සහ ඍජු කෝණාස්ත්‍රාකාර රූපවල ඉක්මනට වර්ගඵලය හොයන්න ක්‍රමයක් තියෙනවා. හරි හොඳයි මාතෘකාව දාන්න. මාතෘකාව දාමු මෙහෙම. සම චතුරස්‍රයක සහ ඍජු කෝණාස්ත්‍රයක වර්ගඵලයේ සෙවීම. සම චතුරස්‍රයක සහ ඍජු කෝණාස්ත්‍රයක සම චතුරස්‍රයක සහ ඍජු කෝණාස්ත්‍රයක වර්ගඵලයේ සෙවීම. හරිද? හරි මේ ලියුවා. හොඳයි. දැන් ළමයි අපිට මේ ඕනම සම චතුරස්‍රයක නැත්නම් ඕනම ඍජු කෝණාස්ත්‍රයක අපි දැන් බලමු සම චතුරස්‍රයක් ඇන්දොත් මෙන්න මොකක් හරි සම චතුරස්‍රයක්. හරිද? මේ සම චතුරස්‍රයක නැත්නම් ඍජු කෝණාස්ත්‍රයක
ළමයි මේ වර්ගඵලය හොයාගන්න ක්‍රමයක් තියෙනවා ටක් ගාලා. මොකක්ද දන්නවද කරන්න ඕන මම කලින් කිව්වා. ඒ සමචතුරාශ්‍රය හරි ඍජු කෝණාශ්‍රය හරි දිග වැඩි කරා නම් හරි පළලින්. හරිද? එන්න මේකයි සම්බන්ධය. බලාගන්න. හරිද? අපිට මේ වර්ගඵලය හොයද්දී මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරන්නයි තියෙන්නේ. හරිද? ඕනම සමචතුරාශ්‍රයක ඕනම ඍජු කෝණාශ්‍රයක හරිද? දිග ඒකේ දිග අපි පළලින් වැඩි කරාම ළමයි අපිට එනවා ඒ ඍජු කෝණාශ්‍රය හෝ සමචතුරාශ්‍රයේ වර්ගඵලය. රතු පෑනෙන් ලියන්න මෙහෙම මාතෘකාව දැම්මනේ. මේ නිල් පෑනෙන් ලියලා අපි මේක රතු පෑනෙන් ලියමු. නිල් පෑනෙන් ලියන්න මෙහෙම ඕනෑම ඍජු කෝණාශ්‍රයක හෝ සමචතුරාශ්‍රයක මං කියන එක ලියලා ඉන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මේක ලියමු. ඉස්සෙල්ලා මං කියන එක ලියන්න නිල් පෑනෙන් ඕනෑම ඍජු කෝණාශ්‍රයක හෝ සමචතුරාශ්‍රයක ඕනෑම ඍජු කෝණාශ්‍රයක හෝ සමචතුරාශ්‍රයක දිග පළලින් ගුණ කළ විට දිග පළලින් ගුණ කළ විට එහි වර්ගඵලය ලැබේ. ඕනෑම ඍජු කෝණාශ්‍රයක හෝ සමචතුරාශ්‍රයක දිග පළලින් ගුණ කළ විට එහි වර්ගඵලය ලැබේ. මේක රතු පෑනෙන් ලියලා කොටු කරගන්න. රතු පෑනෙන් මේක ලියලා කොටු කරන්න. වර්ගඵලය ගද්දි දිගයි පළලයි ගුණ කරන්නයි තියෙන්නේ. රතු පෑනෙන් ලියලා ළමයි කොටු කරන්න. හරිද? හරි. හරි නේද? හොඳයි. හරි. අපි පොඩි උදාහරණයක් බලමු. උදාහරණ අංක 1. හරි. ඔන්න මම ළමයි ඕගොල්ලන්ට මුලින්ම දෙනවා සමචතුරාශ්‍රයක්. අපි මේක අඳගමු. මේ සමචතුරාශ්‍රය හිතමු. මේ සමචතුරාශ්‍රය හිතන්න පැත්තක දිග සමචතුරාශ්‍රයක පැති හතරම දිගින් සමානයි. මේ සමචතුරාශ්‍රයක් හරි. මේ සමචතුරාශ්‍රය ළමයි අපි ගත්තොත් පැත්තක දිග සෙන්ටිමීටර් 3යි. මේ පැත්තත් 3යි මේ පැත්තත් 3යි. හරිනේ. හරි. දැන් මේකේ මම ඔයගොල්ලන්ට හොයන්න කියනවා එතකොට වර්ගඵලය. දැන් මේකේ අර කොටු ගගහ ඉන්න ඕනේ නැහැ. ඔන්න බලන්න දැන් කොටු ගහලා මම පෙන්නන්නම්කෝ. දැන් මේකේ අපිට පුළුවන් සෙන්ටිමීටර 3යි සෙන්ටිමීටර 3යි සමචතුරාශ්‍රයක්නේ. මේක ළමයි අපිට සෙන්ටිමීටර 1 ගානේ කොටු බෙදා ගන්න පුළුවන් මේ තුනකට මේ. මොන බෙදලා පෙන්නන්නම් මෙන්න. මේ. ඔව්. හරි එතකොට එකක් සෙන්ටිමීටරේ ගානේ සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර 1 හරිනේ. සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර 1. මම නිකන් මේකේ වර්ගඵලය කීයද කියන ටක් ගාලා. කොටු ගණන් කරොත් කීයද එන්නේ? සෙන්ටිමීටර 1ක් දිග එකක් පල්ල කොටු 1 2 3 4 5 6 7යි 8යි 9ක් එනවනේ. මේකේ වර්ගඵලය කීයද? මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය කීයද? කො කියන්න බලන්න. ටක් ගාලා. මම මේ ඇඳලා තියෙන සෙන්ටිමීටර 3ක් දිග සෙන්ටිමීටර 3ක් පළල මේ
සමචතුරාශ්‍රයේ තියෙන ඉඩ ප්‍රමාණය හෙවත් වර්ගඵලය කීය දෙන්නේ මේ තුල හරි හොඳයි ඈ කොටු ගණන් කරන්න කොටු ගණන් කරලා කියන්න සෙන්ටිමීටර එකක් දිග එකක් පළල කොටු කීයක් මේකේ තියෙනවද කොටු හොඳට පේනවා මේ ඈ 9යි 9යි ඔව් 27ක් නෑ 9යි තියෙන්නේ 9යි තියෙන්නේ මේ S පේනවා නේද හැමෝටම හරියට 1 2 3 4 5 6 7 8 9යි එහෙනම් වර්ගඵලය කීයද वर्ग सेंटीमीटर 9යි ඒක කොටුවක වර්ගඵලය ළමයි මේ සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල කොටුවක් නෙමෙයි එක කොටුවක් කියන්නේ සෙන්ටිමීටර 3යි මං සමානව එක ගානේ බෙදුවා මේ 1 1 1 මෙතන ඉඳන් මෙතන 3යි මෙතන ඉඳන් මෙතනටත් 3යි 1 1 1 හරිනේ එක කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි ඒ වගේ කොටු 9ක් තියෙනවා නම් මේකේ වර්ගඵලය 9යි වර්ග සෙන්ටිමීටර 9යි සෙන්ටිමීටර 9යි නෙමෙයි වර්ග සෙන්ටිමීටර 9යි सेंटीमीटर කිව්වොත් දිගක් නේ වර්ගඵලය නම් වර්ග සෙන්ටිමීටර හරි මතක තියාගන්න අනිවාර්යෙන් වර්ග මේ ලකුණ තියෙන්න ඕනේ අන්තිමට සෙන්ටිමීටර වල වර්ගය තියෙන්න ඕනේ නැත්නම් වැරදි 9යි සෙන්ටිමීටර ලිව්වොත් වැරදි ඈ 9යි සෙන්ටිමීටර කිව්වොත් වර්ගයක් නෑතුව නිකන් දිගක් නේ එතකොට ඒකෙන් කියවෙන්නේ හරි දැන් ළමයි මෙහෙම කොටු වලට වෙන් කරන්නේ නැතුව අපිට ටක් ගාලා මේ පැත්තක දිග සෙන්ටිමීටර 3ක් වල සමචතුරාශ්‍රයේ වර්ගඵලය කොහොමද ගන්නේ මොන බලන්න වර්ගඵලය මෙන්න සම්බන්ධය බලා ගන්න ටක් ගාලා හිතුවේ හැකි කොටු ගණන් කරලා කොටු ගහලා එහෙම ඕනේ කොටු වලට වෙන් කරලා කොටු ගණන් කරලා ගන්න දෙයක් නැහැ කෙලින්ම වර්ගඵලය සමානයි මොකද්ද සම්බන්ධය මේකේ දිග වැඩි කරන්න පළලින් මම බලා ගන්න මේකේ ළමයි දිග කීයද සෙන්ටිමීටර 3යි වැඩි කිරීම පළල කීයද සමචතුරාශ්‍රයක දිගයි පළලයි සමානයිනේ දිගත් 3යි පළලත් 3යි තගාලා මට කියන්න 3 වරක් 3 කීයද උත්තරේ 3 වරක් 3 අන්න 9යි සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර වෙනවා හරි නේද උත්තරේ වර්ග සෙන්ටිමීටර 9යි කොටු ගණන් කරලා ගත්තත් වර්ග සෙන්ටිමීටර 9යි එන්නේ මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය දිග පල්ලින් වැඩි කරත් ඒකමයි එන්නේ අවුලක් නැහැ හරි නේද ටක් ගාලා මේක ඇඳලා ඕනනම් කොටු වලටත් වෙන් කරගන්න ඕනනම් අවශ්‍ය නැහැ එහෙම දිග වැඩි කරන්න ටක් ගාලා වර්ගඵලය සමානයි මේක ලියලා හදලා ගන්න උත්තරේ මේ වගේ මේක ඇඳලා මේක හදලා උත්තරේ ගන්න හරි ඊට පස්සේ මම ළමයි දෙනවා ඍජු කෝණාශ්‍රයක් උදාහරණාංක 2 ඉක්මනට ඕක ඇඳලා ගන්න මෙන්න ළමයි ඍජු කෝණාශ්‍රයක් තියෙනවා මේක ලොකු එකක් ඈ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා හරි ඍජු කෝණාශ්‍රයක් තියෙනවා මේකේ මම දෙනවා ළමයි දිග මීටර් 4යි දිග මීටර් 4යි පළල මීටර් 2යි එන්න ඍජු කෝණාශ්‍රය ටික ලොකු එකක් නේ මීටර් 4ක් දිගයි මීටර් 2ක් පළලයි ඈ වද කියන එක පැහැදිලි නැහැ මොකක්ද පුතේ මේකද මේක හරියට තේරෙනවනේ මේක නේ මේක හරියද හැමෝටම මේක තේරුණාද මේකේ වර්ගඵලය 9ක් වෙනවා කියලා තේරෙනව නේද සෙන්ටිමීටර එකේ කොටු ගණන් කරලා ගත්තත් 9 එනවා මේ දිග පල්ලින් වැඩි කරත් ඒත් 9 එනවා දැන් අපි පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ දිග පල්ලින් වැඩි කරලා උත්තරේ ටක් ගාලා ගන්න ක්‍රමය තමයි පුරුදු වෙන්න ඕනේ සමචතුරාශ්‍රයක් දුන්නත් ඍජු කෝණාශ්‍රයක් දුන්නත් ටක් ගාලා වර්ගඵලය හොයන්න දිග වැඩි කරන්න පල්ලින් හරිනේ තේරෙනවා හොඳයි එතකොට දැන් ඔන්න මට ලොකු එකක් දෙනවා මේකේ ළමයි හිතන්න මේ රූපයේ ගත්තොත් දිග මීටර් 4ක් දිගයි මීටර් ගෝධුව වගේ 4 ගුණයක් දිගයි පළල මීටර් ගෝධුව වගේ 2 ගුණයක් පළලයි මෙන්න ලොකු එකක් නේ මේක ඔව් දැන් මේකේ වර්ගඵලය ගද්දිත් කොටු වලට වෙන් කරලා ගන්නත් පුළුවන් කාට හරි ටක් ගාලා මම මීටරයක් දිග මීටරයක් පළල කොටු වලට ඔන්න වෙන් කර ගන්නවා එහෙමත් පුළුවන් නේ මම ටක් ගාලා කොටු වලට මේක 4යි කියන්නේ මේ මීටරේ ගානේ හරිද බලන්න ඔව් මෙන්න කොටු වලට වෙන් කරොත්
නේ මීටරයක් දිග මේ මීටරයක් දිග මීටරයක් පල්ල කොටු වලට වෙන් කරොත් කොටු කීයක් වෙනවද? කොටු චූටි කොටු කියන්නේ අර මීටරයක් දිග මීටරයක් පල්ල කොටු කීයක් වෙනවද මේකේ? මේ රූපේ කොටු කීයද? 8ක් එනවා. ඔව්. ඉතින් මේ එක කොටුවක වර්ගඵලය ළමයි වර්ග මීටර එකයිනේ. මීටර කෝදුවක් දිග මීටර කෝදුවක් පල්ල කොටුවක් ඔය මේ කොටුවක් කියන්නේ. නේ වර්ග මීටර එකයි වර්ගඵලය. ඒ වගේ කොටු 8ක් කියන්නේ වර්ග මීටර 8යිනේ. ඔව්. එහෙම කොටු ගණන් කරලා ගන්න අවශ්‍ය නැහැ. කොටු ගහලා මේක කොටු වලට වෙන් කරලා එහෙම ඕනේ නැහැ. කෙලින්ම අපි දන්නවා දැන් මේකේ වර්ගඵලය ගත්තී මොකද්ද සම්බන්ධය? වර්ගඵලය සමානයි මේකේ දිග වැඩි කරන්න මොකෙන්ද? පළලින් හරි ලේසි. උදේ දිග මීටර 4යි ඍජු කෝණාශ්‍රයේ. පළල මීටර 2යි. මට කියන්න 4 වරක් 2 දැක්කද උත්තරේ 8ක් එනවා නේද මේ? අන්න 4 වරක් 2 8යි. මීටර වැඩි කිරීම මීටර වර්ග මීටර වෙලා ඉන්නේ. වර්ග මීටර 8යි. 8ක් ගාලා මේ රූපෙත් ඇඳලා ඕනනම් කොටු වලට වෙන් කරගන්න මේ සම්බන්ධය ලියලා උත්තරේ ගන්න වර්ගඵලය කීයද කියලා. 8යි වර්ග මීටර එන්නේ. හරිද? හරි මේ ආස්තරවල රූපවල වර්ගඵල හොයන්නයි තියෙන්නේ. මේවට ආස්තර කියලාත් කියනවා. ආස්තර කියලාත් කියනවා මේවට. මේක ඍජු කෝණාශ්‍රාකාර ආස්තරයක්, මේක සමජතුරස්‍රාකාර ආස්තරයක්. හදුවද හැමෝම? හරි. මම තව දෙකක් දෙන්නම්. ටක් ගාලා ඔයගොල්ලෝ හොයන්න. ප්‍රොමිලක්කන් උදාහරණාංක 3නේ. උදාහරණාංක 3. උදාහරණාංක 3 වෙනි එක. ඔය කොට කල්පනා කරලා හදන්න ඕන. රෝමිලක්කන් 3. මෙන්න ළමයි ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හරි. ඔය මේකේ දැන් අපි දෙනවා කලල සෙන්ටිමීටර් 50යි. කලල සෙන්ටිමීටර් 50යි. දිග මම ළමයි දෙනවා මීටර 1යි කියලා. කල්පනා කරලා හදන්න ඕනේ. අඳින ටක් ගාලා උදාහරණාංක 3. ඍජු කෝණාශ්‍රයක් දිග මීටරයයි පළල මේ සෙන්ටිමීටර් 50යි. දැන් ඔන්න කල්පනාවෙන් දිග වැඩි කරන්න පළලින් එතකොට හරි. හැබැයි ළමයි ඒකක ගැන හිතන්න ඕනේ. දැන් මේකේ ළමයි මේ ඍජු කෝණාශ්‍රයේ ගත්තොත් නේද? පළල 50යි සෙන්ටිමීටර් දිග මීටරයයි. මීටරයක් දිග මීටර් භාගයක් පළල සෙන්ටිමීටර් 50ක් පළල. මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර හැඩති මේ ආස්තරයේ වර්ගඵලය හොයන්නයි ඕනේ. හරි දැන් හැබැයි ළමයි මේවල අපිට ඒකක ටිකක් හිතන්න වෙනවා. හේතුව දැන් මේක සෙන්ටිමීටර් මේක මීටර්. මේ වගේ වෙලාවක මොකද්ද කරගන්න වෙන්නේ? දැන් පළල සෙන්ටිමීටර වලින් තියෙනවා දිග මීටර වලින් තියෙනවා. එතකොට මේ වගේ වෙලාවක ළමයි එකම ඒකකයකින් ලියා ගන්න දිගයි පළලයි. මොකද්ද කරන්න තියෙන්නේ? මේක වෙනස් කරන්න යන්න ඕනේ. මීටර එක සෙන්ටිමීටර කීයද? මීටරයක් කියන්නේ සෙන්ටිමීටර කීයක්ද? කීයද? මීටරයක් කියන්නේ සෙන්ටිමීටර කීයක්ද? කො දැන් මේකේ වර්ගඵලය හොයද්දී ඔන්න බලන්න. හරි මේකේ වර්ගඵලය හොයද්දී ඍජු කෝණාශ්‍රයක්නේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළලනේ හරි.
හරි. එතකොට ළමයි දිග මීටර් 1යිනේ. එතකොට මීටර් එක ළමයි අපි දාන්න ඕනේ සෙන්ටිමීටර. මොකද මෙතන පල්ල සෙන්ටිමීටර නිසා. මීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 100ක් අන්න. හරි ලියා ගන්න. ඔව් හැම ගානක්ම දැන් හදාද්දි දිග වැඩි කිරීම පල්ල. කොටු ගණන් කරන්නේ නැහැ කොටු ගහලා ඈ. හරි කොටු ඇඳලා කොටු ගණන් කරන්නේ නැතුව අපි මේකෙන්ම තමයි හදන්නේ දැන්. හැම ගානකම එහෙමයි. හරි මේකේ වර්ගඵලය සමාන වෙනවා. මේකේ දිග මීටර එක වෙනකොට දාන්න සෙන්ටිමීටර් 100යි කියලා. සෙන්ටිමීටර් 100යි. මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේ. වැඩි කිරීම සෙන්ටිමීටර් 50 පළල. දැන් හරි. අර දාද්දි එකම ඒකක වලින් දාන්නත් ඕනේ. සෙන්ටිමීටර් නම් සෙන්ටිමීටර් වලින්ම දාන්න දිගයි පළලයි. ඒතර 100 වැඩි කිරීම 50. පුතේ කීය දෙන්නේ? 100 වැඩි කිරීම 50. ඈ කීයද? අමාරු නෑ 50 වැඩි කිරීම 100 කීයද? 50 ඒව 100ක් 100 ඒව 50 කීයද? කො හරි 50 දාලා තව බිංදු දෙකක් දැම්ම නම් හරිනේ කීය දෙන්නේ? 5000යි 5000යි. ඔව් 100 ඒව 50 5000යි. මෙතන සෙන්ටිමීටර් වැඩි වුණාම වර්ග සෙන්ටිමීටර් 5000ක් කියලා එන්නේ වර්ගඵලය. वर्ग सेंटीमीटर 5000 ඊළඟ එක බලමු. හරි. ප්‍රෝමිලක්කම් 4 නේ. ප්‍රෝමිලක්කම් 4. ඔන්න ළමයි ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මේ ඍජු කෝණාශ්‍රය මම දෙන්නම්. මේ රුජු කෝණාශ්‍රය ටිකක් ලොකු එකක්. රුජු කෝණාශ්‍රයක්. හරිද රුජු කෝණාශ්‍රයක්. මේකේ ළමයි දිග මීටර 12.5යි. දිග මීටර 12.5යි. පළල මීටර 8යි. ලොකු එකක් නේ. පණිකර මේ මොකද්ද? ඔයගොල්ලන්ගේ ගෙදර සාලේ වගේ නේ. ඊටත් වඩා ලොකුයි නේ. සාල්ටත් වඩා ලොකුයි නේ. मीटर 12.5ක් දිගයි මීටර 8ක් පළලයි. ගොඩක් ලොකු කාමරයක් මේ. මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර ආස්තරයේ වර්ගඵලය හොයමු බලන්න ටක් ගාලා. පටන් ගන්න ඇඳලා. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. එතකොට දිග ළමයි මේකේ අවුලක් නැහැ මීටර්නේ. ඔව් දශම සංඛ්‍යා තිබ්බ කියලා අවුලක් නැහැ. 12.5යි මීටර වැඩි කරන්න පළල මීටර 8යි. දැන් ඕගොල්ලන්ට මතකයි දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරන්න තිබ්බ අපි ඉගෙන ගත්තනේ දශම පාඩමේ 12.5 8න් වැඩි කරලා මට උත්තරේ කැල්ලකින් උත්තරේ ගන්න බෑ තනියම හදලා වැඩි කරලා උත්තරේ කීයද කියලා කියන්න ඕනේ. මොකද අපි කලින් ඉගෙන ගත්ත දශම පාඩමේ දශම සංඛ්‍යා ගුණ කිරීමනේ පූර්ණ සංඛ්‍යාවකින් දන්නවා. 12.5 8න් ගුණ කරාම කීයද එන්නේ? දශම සංඛ්‍යාවක් කොහොමද පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන විදිය මතකද? දිග 12.5යි මීටර පළල 8යි මීටර ගුණ කරන්න ටක් ගාලා. දශම සංඛ්‍යා ගුණ කරන විදිය මතකද? දැන් මතක නැද්ද එතකොට? දශම නැතුව ගුණ කරනවානේ. ඔව් දශම නැතුව. හරි මෙන්න මේ 12.5 8න් ගුණ කරද්දි ළමයි දශම නැහැ කියලා හිතන්නකෝ. මෙතන දශම නැහැ කියලා ගත්තොත් 125 පේන්නේ යන්න. 125 මෙතන 8න් ගුණ කරා නම් හරි. ඊට පස්සේ එන එකේ දශම ස්ථාන මෙතන එකක් තමයි වෙන් කරන්න තියෙන්නේ. ඔව්. හරි ඉස්සෙල්ලාම දශම නැතුව ගුණ කරගන්න. මේක දශම නැතුව ගුණ කරොත් කීයද එන්නේ මම මෙහෙන් ලියන්නම් 125 දශම දිට වැහුවොත් 125නේ 125 8න් ගුණ කරන්න 125 8න් ගුණ කරන්න කීයද එන්නේ 1000ක් එනවද එතකොට 8 වරක් 5 40න් බිංදුව දැම්මා 4ක් ඉතුරුයි 8 වරක් 2 16යි 4යි 20න් බිංදුව දැම්මා 2ක් ඉතුරුයි 8 වරක් 1 7යි 2යි ඕ 1000ක් එනවා එතකොට ළමයි මෙතන 125 8න් ගුණ කරා නම් 1000යිනේ හැබැයි අපිට තියෙන්නේ 12.5 8න් ගුණ කරන්නනේ. ඒක නිසා මේකේ දශම ස්ථාන එකක් හින්දා
මේ අග ඉඳන් වම් පැත්තට දශම ස්ථාන එකක් වෙන් කරා නම් හරි. ඒ කියන්නේ 100යි නේද එන්නේ? අන්න 100යි මීටර වැඩි කිරීම මීටර වර්ග මීටර. එහෙනම් ළමයි මේ ලොකු මේ ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයේ වර්ගඵලය වර්ග මීටර 100යි. 100යි. 1000 එන්නේ 125ටින් වැඩි කරාම. ඒකේ දශම ස්ථානයක් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට වෙන් කරන්න ඕනේ මේ. එතකොට තමයි 12.5ටින් වැඩි කරාම එන උත්තරේ 100ක් එන්නේ. 100යි වර්ග මීටර. පුළුවන්. තව එකක් දෙන්නම්. රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5 මෙන්න ළමයි සම චතුරස්‍රාකාර ආස්තරයක් ලොකු එකක් මේකත් සම චතුරස්‍රාකාර ආස්තරයක් මෙයාගේ ළමයි පැත්තක දිග මීටර 4.5යි. හරි. අපි දැන් සෙන්ටිමීටර් 4යි ටිකක් සම්පූර්ණ එකක් ගමු. සෙන්ටිමීටර් 4.5යි. කුඩා ආස්තරයක් සම චතුරස්‍රාකාර සෙන්ටිමීටර් 4.5යි. කුඩා එකක් ඈ. මේ වගේ චූටි සෙන්ටිමීටර් 4.5ක පැත්තක දිග සෙන්ටිමීටර් 4.5ක් වන සම චතුරස්‍රාකාර කුඩා ආස්තරයක් ටක් ගාලා මට මේකේ වර්ගඵලය හොයලා දෙන්න. ටක් ගාලා හොයන්න ඉවරද? සාමාන්‍යයෙන් කුඩා එකක් නේද? සම චතුරස්‍රාකාර ආස්තරයක් පැත්තක දිග 4.5යි සෙන්ටිමීටර්. හරි. මොකක්ද සම්බන්ධය? දිග වැඩි කිරීම පල්ලනේ. හොඳයි. බලමු උත්තර හරිද කියලා. හරිද ගන්න. හරි වර්ගඵලය සමානයි මේකේ දිග වැඩි කිරීම පල්ලනේ. ඔව්. සම චතුරස්‍රයක දිගයි පල්ලයි සමානයි. දිගත් ළමයි සෙන්ටිමීටර 4.5යි. පල්ලත් ඉතින් සම චතුරස්‍රයක් ඉඳ 4.5යි මේකේ. අද ළමයි මෙතන 4.5 4.5න් වැඩි කරන්නයි තියෙන්නේ. එතකොටත් අර වගේම තමයි දශම සංඛ්‍යා දෙකක් ගුණ කරද්දි දශම නැතුව ගුණ කරනවා. තිත වැහුවොත් 45. මෙතනත් තිත වැහුවාම 45. 45න් ගුණ කරන්න ඉස්සෙල්ලාම දශම නැතුව ගුණ කරන්න 45න් ගුණ කරන්න. ඉස්සෙල්ලා 5න් ගුණ කරමු. 5 තරක් 5 25න් 5 දැම්මා. දෙකක් ඉතුරුයි. 5 තරක් 4 20යි 2යි 22යි. හරි. දැන් 4න් ගුණ කරන්න. 4 වරක් 5 20න් බිඳුව දැම්මා. දෙකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 2යි 18යි. එකතු කරන්න 5යි 2යි බිඳුවයි 2යි 2යි 8යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි මට කියන්නේ මේක දෙන්නේ 45 45ක් 2025ද? ඈ 45න් වැඩි කරාම 2025 දෙන්නේ. ඔව් හොඳයි. එහෙනම් ළමයි මෙතන දැන් 2025 නෙන්නේ. මේක නෙමෙයි උත්තරේ. මේක දශම ස්ථාන වෙන් කරන්න ඕනේ. 45න් වැඩි කරාම හැමෝටම 2025ක් ආවද? වැඩි කරන්න හරියට. ඈ කොහොමද කියන්නේ 45න් ගුණ කරලා මේ 4 පන්ති ළමයිටත් මේවා තියෙනවනේ ගුණ කරගන්න. ඔයාලට බැරි වෙන්න බෑනේ. 4 පන්ති ළමයිට මේවා තියෙනවා 45 ගුණ කිරීම 45. කො ගුණ කරගන්න බැයි නම් ඉතින් වැඩක් නැහැ. ඈ 2025ක් ආවා. හරි. ඊට පස්සේ ළමයිද ඒක නෙමෙයිනේ උත්තරේ මේකේ. මේකේ අපිට තියෙන්නේ 4.5 4.5න් වැඩි කරාම උත්තරේ ගන්නනේ.
එතකොට අපි ළමයි මේකේ දශම ස්ථාන වෙන් කරන්න ඕනේ. දශම නැතුව වැඩි කරලා එන අගේ දශම ස්ථාන බලන්න මෙතන දශම ස්ථාන එකක් තියෙනවා. මෙතනත් දශම ස්ථාන එකක් තියෙනවා. නේ? ඔව් මෙතනත් දශම ස්ථාන එකයි මෙතනත් දශම ස්ථාන එකයි. ඔක්කොම දශම ස්ථාන දැන් මතක නැහැ ඉතින් ඔය දැන් මේවා අපි කලින් කරා දශම සංඛ්‍යා ගුණ කරන්න. ඔව් මෙතන දශම ස්ථාන එකයි මෙතනත් දශම ස්ථාන එකයි ගුණ කරපු දශම සංඛ්‍යා දෙකේ තියෙන දශම ස්ථාන ගාන කීයද? මේකෙත් දශම ස්ථාන එකයි මේකෙත් දශම ස්ථාන එකයි. ඔක්කොම 1 1 2යි. දශම ස්ථාන දෙකක් එහෙනම් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට වෙන් කරා නම් අන්න උත්තරේ එනවා. දශම ස්ථාන දෙකක් වෙන් කරන්න. එකක් නෙමෙයි දෙකක් වෙන් කරන්න ඕනේ මේකේ. ඇයි මෙතනත් එකයි මෙතනත් එකයි. මතක නෑ දැන් ඉතින් ගොඩක් අයට. දශම ස්ථාන දෙකක් වෙන් කරාම උත්තරේ මේකේ එන්නේ 20.5 මේ පිට මෙතෙන් තාවහම 20.25යි කියලා එනවා. 20.25යි ඒකකය සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. ඒක හිතන්න දෙයක් නෑ ළමයි. දිගවල් සෙන්ටිමීටර නම් වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර. දිගවල් මීටර නම් වර්ගඵලයේ වර්ග මීටර. එච්චරයි. ඔන්න ළමයි හරියටම හදන්න වරද්දන්න එපා. හරි. දැන් අපි පොඩි අභ්‍යාස වලට එමු. 17 දෙක අභ්‍යාසයට එන්න. 17 දෙක අභ්‍යාසය. හරි පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දශම ස්ථාන 1යි 2ක් වෙන් කරන්න වෙනවා. එතකොට එන්නේ වර්ගඵලයේ අරගේ 20.25යි. ඈ මොකක්ද මේ තුල දශම ස්ථාන දෙකක් වෙන් කරන්න බෑ. ඉතින් මේකෙත් දශම ස්ථානයක් තියෙනවා මේකෙත් දශම ස්ථානයක් තියෙනවා. ඔක්කොම දශම ස්ථාන දෙකයි එතකොට. බලන්න ආයි දශම පාඩම පෙරලා බලන්න. ඔව් අපි කරා දශම පාඩමේ. මතක නැත්තම් ආපහු දශම පාඩම පෙරලා ඒකේ ගණන් ආයි බලලා හදන්න ඕනේ. දශම සංඛ්‍යා දෙකක් ගුණ කරන විදිය. හරි. හරි නේද? 4.5 4.5න් ගුණ කරද්දි මෙතනත් දශම ස්ථාන එකක් තියෙනවා මෙතනත් දශම ස්ථාන එකක් තියෙනවා ඔක්කොම දශම ස්ථාන එතකොට දෙකයි. 1 1 2ක් වෙන් කරන්න ඕනේ. හරි කැල් එකක් තියෙනවා නම් කැල් එකේ ටක් ගාලා ඕන්න වැඩි කරලා බලන්න. කැල් එකක් ළඟ තියෙනවා නම් ගෙදර 4.5 4.5න් වැඩි කරලා බලන්න උත්තරේ එන්නේ මේක 20.25යි. ඒක මතක නැත්නම් බලන්න දශම පාඩම අපි ඕවා කරා කලින් ඈ. හරි. දැන් 17 දෙක අභ්‍යාසයට එන්න ඉක්මනට 17 දැන් ඒකේ අර පළවෙනි ගානයි දෙවෙනි ගානයි දැන් කරන්න යන්න ඕනේ. අපි මේ වගේ ගණන් කරානේ. ඒක හෝම්වර්ක් එක. 17 දෙක අභ්‍යාසයේ පිටු අංකය 57. ඉක්මන් කරන්න. හරි නේද? හරි. හොඳයි. ඔව් ඒකේ තමයි අපි 17 දෙක අභ්‍යාසයේ දැන් අර පළවෙනි ගානේ දෙවෙනි ගානෙත් තියෙන්නේ මේ වගේ ගණන් අපි දැන් හදපුවානේ. දැන් එපා ඒව කරන්න. හරි 17 දෙක අභ්‍යාසයේ ඔය පළවෙනි ගාන දෙවෙනි ගාන ඒවල ඔයගොල්ලන්ට වර්ගඵල දැන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. නේ ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 2 ඍජු කෝණාශ්‍ර සමචතුරස්‍ර තියෙන්නේ. හොඳයි. අපි දැන් ඉමු ළමයි ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්න අංක 3. දාහතේ දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3. ගාන කියවන්න ලියන්න එපා ප්‍රශ්න කියවලා අපි ගාන හදමු පොතේ. ප්‍රශ්නාංක 3. ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක දිග මීටර් 9ක් හා පළල මීටර 4ක් වේ. ඔන්න ළමයි ඍජු කෝණාශ්‍රාකාර
රූපයක් බිම් කොටසක් ඇඳ ගන්න ටක් ගාලා මෙන්න ඔය කියන ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටස. ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක දිග ළමයි මීටර 9යි. දිග මීටර 9යි කියලා දාන්න. දිග මීටර 9යි. පළල මීටර 4යි. ඉක්මන් කරන්න. ප්‍රස්ථාංක 3. ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක දිග පැත්ත මීටර 9ක් දිගයිලු පළල පැත්ත මීටර 4ක් පළලයිලු. වේ එක මෙම බිම් කොටසේ ටක් ගාලා වර්ගඵලය හොයන්න. ටක් ගාලා රෝම ඉලක්කම් එක මේකේ වර්ගඵලයේ ඉක්මනට මට හොයලා දෙන්න. මේ ඍජු කෝණාශ්‍රී වර්ගඵලයේ ඉක්මනට හොයන්න. වර්ගඵලය කියන්නේ මේවල දිග වැඩි කරන්න ඕනේ පළලින් මතකයිනේ. හරියට වැඩි කරන්න දිග. අර 9 වරක් 4 නේ. ඔව්. කීයද එන්නේ? කො උත්තරේ ගන්න. දිග 9යි මීටර වැඩි කරන්න පළල 4යි මීටර. ඈ? සෙනුකි හරි. හොඳයි. මෙතුල හරි. කීයද එන්නේ 9 වරක් 4. අනිත් ළමයි හරිද ඉවරද? ඉක්මනට. අමිත ඔව් හරි වර්ග දාන්න ඕනේ අන්තිමට. වර්ගය දාන්න ඕනේ. කේශව හරි. තව උත්තර ගත්ත ළමයි ඉන්නවද වර්ගඵලය? ඊෂා හොඳයි. හරි. අන්තිමට වර්ගය දාන්න. ඉමල්ෂා හරි. ජමිත් කීයද? ඈ 9 තියෙන 9. මීටර 9ක් දිගයි. මනීෂා හරි. අමීෂා හොඳයි. දිග මීටර 9යි පළල මීටර 4යි. බෝඩ් එකෙත් මම ඇඳා රූපේ දිග ඔයගොල්ලෝ තඳින්න 9යි මීටර පළල 4යි මීටර. හොඳයි කී දෙන්නේ එතකොට 9 වරක් 4 36යි. ඔව්. එහෙනම් මේ ඉඩමේ වර්ගඵලය 36යි. මීටර වැඩි කිරීම මීටර නම් වර්ග මීටර. වර්ග මීටර 36ක වර්ගඵලයක් තියෙන ඉඩමක් බිම් කොටසක්. ලොකු එකක් ටිකක් නේ. හරි. මෙම වර්ගඵලයේම ඇති අන්න මේ වර්ගඵලයේම එන වෙනත් තල රූප දෙකක දල රූප සටහනක් අඳින්න ඒවායේ මිනුම් ලකුණු කරන්න. ඒ කියන්නේ දිගවල් පල්ලවල්. මේ වර්ගඵලයේම එන විදියට මට රූප දෙකක් ඇඳලා සමචතුරස්‍රාකාරී ඍජු කෝණාශ්‍රාකාරී රූප දෙකක් ඇඳලා මේ වර්ගඵලයේම එන විදියට මට දිගයි පල්ලයි ලකුණු කරලා කියන්න කීයයි ගන්න පුළුවන්ද? සරල දෙයක් ඉතින් මේක. මට නිකන් කියන්නකෝ දැන් මේ වර්ගඵලයේම එන්නත් ඕනේ. නේ? වර්ග මීටර 36ක්ම එන්න නම් රෝම ඉලක්කම් 2. නිකන් අපි ඍජු කෝණාශ්‍රයක් ඇන්දොත් ඔය වර්ගඵලයේම එන විදියට මට දිගයි පල්ලයි ටිකක් කියන්න ගෙස් කරලා කියන්න දෙකක්. ඒ කියන්නේ කීය වරක් කීයද 36 එන්නේ? එහෙම බැලුවා නම් හරි. නේ? කීය වරක් කීයද 36 එන්නේ? දැන් 9 වරක් 4 36යි. තව ක්‍රමයක් කියන්න. 36ක් එන්නේ මොන වගේ සංඛ්‍යා දෙකක් ගුණ කරාමද? 36ක් එන සංඛ්‍යා දෙකක් ගුණ කරාම 36ක් එන සංඛ්‍යා දෙකක් කියන්නේ. කොටක් ගාලා අර වර්ගඵලයේම එන අර වර්ගඵලයේම 36ම එන්නත් ඕනේ. මේකේ වර්ගඵලයේම එන තවත් මේ තල රූප දෙකක නේද රූප අඳින්නලු මේ දිගවල් පල්ලවල් දාලා. නිකන් හිතලා මට කියන්න දිග වැඩි කිරීම පල්ලනේ වර්ගඵලයේ 36ක් එන්නේ බෑ. හොඳයි. සෙනුකි එකක් හරි. 12 වරක් 3. හොඳයි. අන්න 12 වරක් 3 හරි ඉතින්. එහෙනම් ළමයි මම අඳිනවා ඔන්න අර වර්ගඵලයේම එන විදිහට 12 වරක් 3. මෙන්න එකක් අඳිමු. මෙන්න ළමයි අර වර්ගඵලයේම එන විදිහට දිග මීටර 12යි පල්ල මීටර 3යි. හරි. 12 වරක් 3 36යි. 18 වරක් 2 හරි. මීටර 18යි මීටර 2යි. තව එකක්. ඕ 6 වරක් 6ක් 36යි. එහෙනම් ළමයි අපිට සමචතුරස්‍රාකාර හේතුත් ඕන නම් ඇඳ හැකිනේ. සමචතුරස්‍රාකාර එකක් ඇඳ හැකිනේ.
ඔව් මීටර 6ක් දිගයි මීටර 6ක් පළලයි. ඒත් වර්ගඵලය 6 වරක් 6 36යි. අර වර්ගඵලයේම එන විදියට තවත් රූප දෙකක් අඳින්නලු දිගයි පළලයි වෙනස් කරලා දාන්න. ගුණ කරාම 36ක් ආව නම් හරි. 12 වරක් 3 එතකොට දිග 12යි පළල 3යි. නැත්තම් 18 වරක් දෙකත් හරි. 18 වරක් දෙකත් හරි. නැත්තම් 6 වරක් 6ත් ඒත් 36යි. එහෙම ගත්තොත් මේක සමචතුරස්‍රාකාර රූපයක් වෙන්නේ ඒත් හරි. ඈ 4 වරක් 9 ඒත් හරි. මේක 9 වරක් 4නේ 4 වරක් 9 ගත්තත් හරි. ඔය බෑර වෙනස් මේ මිනුම් වෙන හින්දා අපි ඒක ගන්න එපා. මේ 9යි 4යි නැතුව අනිත් දෙක ගන්න. 12 වරක් 3 හරි 18 වරක් 2 හරි 18 වරක් 2 හරි 6 වරක් 6ක් ගන්න පුළුවන්. මේකම ආයි ගන්න එපා ඉතින්. වෙනස් ඒවා අඳින්න කිව්වහම නේ. හරි. හරි දැන් ප්‍රශ්නාංක හැමෝම යමු 4ට. මේ දෙක කොහොම මේ ඇඳ නම් ඇති දිගවල් පල්ලවල් ලකුණු කරලා ඉච්චරයි තියෙන්නේ. ප්‍රශ්නාංක 4ට එන්න. 4 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 4. පන්ති කාමරයක බිම පැත්තක දිග මීටර් 10ක් වූ සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නවලු. අන්න. පන්ති කාමරයක බිම සමචතුරස්‍රාකාරයිලු මෙන්න පන්ති කාමරයේ බිම. ඇඳ ගන්න ටක් ගාලා ඔය වගේ. සමචතුරස්‍රාකාරයිලු. මීටර් 10ක් දිගයිලු පැත්තක දිග. මීටර් 10ක දිගයි පල්ලයි මීටර් 10යි 10යි එන්නේ. පන්ති කාමරයක බිම පැත්තක දිග මීටර් 10ක් වූ සමචතුරස්‍රාකාර හැඩයක් ගනී. එක පන්ති කාමරයේ බිමෙහි වර්ගඵලය හොයන්න. අටක් ගාලා තනියම හැමෝම දැන් හදන්න ඕනේ වර්ගඵලය ගන්න. ඔගේ වර්ගඵලය ලේසියි කීය දෙන්නේ. ඊෂා හරි හොඳයි. ටක් ගාලා අනිත් කට්ටිය කොහොම උත්තර ගත්ත ළමයි දාන්න බලන්න. මේකේ වර්ගඵලය. සඳුනි හරි. අන්තිමට බලන්න වර්ගය දාලා තියෙන්න ඕනේ. ඉමල්ෂා හරි. ඉමල්ෂා. ප්‍රොමිලක් ගන්න එක මේකේ අමීෂා හරි. වර්ගඵලය ගද්දි කොහොමද ගන්නෙ? දිග වැඩි කරන්න ඕනේ පළවෙනි. වැඩි කරන්න ඕනේ. එකතු කරලා හරියන්නේ නැහැ වර්ගඵලය ගද්දි. ඒකකේ බලන්න මීටර තියෙන්නේ සෙන්ටිමීටර නෙමෙයි. ඒක වැදගත් ඈ සෙනති බලන්න. දිගයි පල්ලයි එකතු කරන්නේ නැහැ. මේ වැඩි කරන්න ඕනේ. වර්ගඵලය ගද්දි. හරි වැඩි කරන්න ඕනේ. ඒකෝට දිගත් ළමයි මීටර 10යි. දිග මීටර 10යි. පල්ලත් මීටර 10යි. නේ? කීය දෙන්නේ සෙනුගේ? එතකොට දිගත් මීටර 10යි පල්ලත් මීටර 10යි. චමිත් කීය දෙන්නේ? 10 වරක් 10. 10 වරක් 10. ඔව්. ඔව් 100යි රශ්මික හරි. 10 වරක් 10යි 100යි. මෙතන ඒකකේ මොකද්ද? මීටර වැඩි කිරීම මීටර වර්ග මීටර. වර්ග මීටර 100ක් තියෙනවා. වර්ගඵලය. පන්ති කාමරයේ තියෙන බිම වර්ගඵලයේ ඉඩ ප්‍රමාණය වර්ග මීටර 100ක ඉඩක් තියෙනවා. දෙක රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙක. ඉහත වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති වෙනත් පන්ති කාමරයක් ඍජු කෝණාශ්‍රාකාර බිමකින් යුතු වේ. අන්න මේ පන්ති කාමරයේම වර්ගඵලයේ තියෙන වෙනත් පන්ති කාමරයක් තියෙනවලු මෙන්න.
හැබැයි ඍජු කෝණාශ්‍රාකාර හැඩයක්ලු තියෙන්නේ. මෙන්න ඒක. අරගේ වර්ගඵලයම මේකෙත් තියෙන්නේ. මේකේ වර්ගඵලය 100 නම් වර්ග මීටර මේකෙත් එහෙනම් 100ක් එන්න ඕනේ. නේද? ඔව් 100ක් එන්න ඕනේ. නෙතුල 100ක් එන්න ඕනේ. 50ක් ඇවිල්ලා හරියන්නේ නැහැ. මේකේ වර්ගඵලයම මේකෙත් තියෙන්න ඕනේ නේ. ඉහත වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති වෙනත් පන්ති කාමරයක් ඍජු කෝණාශ්‍රාකාර බිමකින් යුක්ත වේලු. එහි පළල අන්න ඒකේ පළල ළමයි මීටර් 5යිලු. අන්න මේකේ පළල මීටර් 5යි. අපෙන් අහනවා එම පන්ති කාමරයේ බිමේ දිග සොයන්න. දිග. ඉතින් ළමයි දැන් මේකේ වර්ගඵලයත් අරගේ වර්ගඵලයට සමාන නම් 100 නේ. ඉතින් මේකේ වර්ගඵලයක් කීයද එහෙනම්? මේකේ වර්ගඵලයත් අරගේ වර්ගඵලයටම සමානයි කියලා ගාණි කියනවා. එහෙනම් 100යි. වර්ග මීටර 100ක් එන්න ඕනේ. මට කියන්න කීයවරක් පහද 100ක් එන්නේ? අමාරු නෑ ලේසි මේවා. හරි දිග වැඩි කිරීම පල්ල 100ක් එන්න ඕනේ. ඈ කීයවරක් පහද 100ට සමාන වෙන්නේ? 10 වරක් 5 50යිනේ. අමිෂා ඔව් 20 වරක් 5 හොඳයි. එහෙනම් ළමයි මට ඕනම් මේකෙත් දැන් අපි දන්නවා ළමයි දිග වැඩි කිරීම පල්ල නේ. ඔව් හරි දිග වැඩි කිරීම පල්ල සමානයිනේ වර්ගඵලයටනේ. වර්ගඵලය. ඉතින් අපි දිග හොයන්න ඕනේ දිග වැඩි කිරීම මේකේ පල්ල 5යි නේ. 5යි වර්ගඵලය ළමයි 100යි. ඉතින් ඔයගොල්ලන් තේරෙනවා මෙතන දිග ගද්දි මොකද්ද කරන්න ඕනේ? වර්ගඵලය කෙලින්ම 5න් බෙදුවා නම් දිග කීයද එන්නේ? 100 5න් බෙදුවාම 20යි. මීටර. එතන වර්ග මීටර දාන්නේ නැහැ. දිග මීටරනේ. තේරෙනවනේ මීටර 20ක් දිග වුණා නම් 20 වරක් 5 තමයි 100. වර්ගඵලය 100ක් එන්නේ වර්ග මීටර. 10 වරක් 10යි නෙමෙයි. මේකේ. මේක ඍජු කෝණාශ්‍රයක්. මේකේ වර්ගඵලයටම සමානයිලු මේ පන්ති කාමරෙත් බිම වර්ගඵලය. මේකේ වර්ගඵලය 100 නම් මේකෙත් 100යි. හැබැයි මේක ඍජු කෝණාශ්‍රයි කාරයි. හැඩේ. පල්ල 5යිලු. එහෙනම් දිග අහනවා. ඉතින් තේරෙන්න ඕනේ 100 ඉන්න 20 වරක් 5 තමයි 100. එහෙනම් දිග මීටර 20යි. හරිද ඒක? හොඳයි. දැන් ඊට පස්සේ ළමයි එන්න ප්‍රශ්නාංක 6ට. ප්‍රශ්නාංක 6. ඉක්මනට හදන්න ඕක. 6 වෙනි ගානට එන්න. හය වෙනි ගාන. හැමෝම ප්‍රශ්නාංක 6ට එන්න. හරි මේ ගාන කියවන්න. ප්‍රශ්නාංක 6. ඔව්. හැමෝම ප්‍රශ්න කිව්වද? පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් වූ සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වූ සමචතුරස්‍රාකාර ආස්තරයක් සුදු පාටින් දක්වා ඇත. නිල් පාටින් දක්වා ඇති කොටසේ වර්ගඵලයයි අහන්නේ. හොඳයි. දැන් මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙන්නේ. දැන් ළමයි නිල් පාට අපි අහන්නේ තමයි මෙන්න සමචතුරස්‍රාකාර මට යා ලොකෝ ළඟ ඉන්නත් පේන්න. මෙහෙම සමචතුරස්‍රාකාර ආස්තරයක් තියෙනවා. හොඳට බලාගන්න. මේක වැදගත්. හැමෝම බෝඩ් එක බලන් ඉන්න. සමචතුරස්‍රාකාර ආස්තරයක් තියෙනවා. ඒකේ පැත්තක දිග සෙන්ටිමීටර් 20යිලු මෙන්න. මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 20යි. ඔව්. දැන් මේක ටක් ගාලා මට නිකන් වර්ගඵලය නිකන් කියන්න හදන්න යන්න ඕනේ නැහැ. නිකන් කිව්වේ හැකි. 20 වැඩි කිරීම 20 කීයද? මේකේ සම්පූර්ණ වර්ගඵලය කීයද? 20 වැඩි කිරීම 20 කීයද? කොහොම ඉතින් 20 වැඩි කිරීම 20 අමාරු නෑනේ. ඈ 20 20 වැඩි කරාම 40යිද? ඒ 20 දෙකෙන් වැඩි කරොත් නේ 40 එන්නේ. 20 ඒවා 20ක්. ඈ අමිෂා හොඳයි. 20 ඒවා 20ක් කීයද? 400යි. 400යි. හරි 20 ඒවා 20 400යිනේ. නේ? කොහොමද වැඩි කරන්නේ? දෙකේම දෙකක් 4යි. තව බිංදු දෙකක් දැම්මම 400යි. ඔව් මේකේ වර්ගඵලය ළමයි 400ක් එනවා. දැන් මම මේ වගේ ළමයි ගන්නවා කොලයක්. හරි දිග මීටර 20යි පල්ල මීටර 20ක් වුණා ඔහොම කොලයක් ගන්නවා.
මේ කොලේ දැන් වර්ගඵලය කීයද? මෙන්න මේ කොලේ වර්ගඵලය 20 වැඩි කිරීම 20 400යි වර්ග සෙන්ටිමීටර්. මම ඕකෙන් ළමයි කෑල්ලක් කපලා අයින් කරනවා. දැන් මේකෙන් කෑල්ලක් ඔන්න ඇතුලේ ළමයි මෙන්න මේ වගේ කොටසක් කපලා අයින් කරනවා මේ. සමචතුරස්‍රාකාර කොටසක් මෙහෙම කපලා අයින් කරනවා. ඒ කපලා අයින් කරන එකේ පැත්තක දිග සෙන්ටිමීටර් 5යි මේ. සෙන්ටිමීටර් 5ක් දිග සෙන්ටිමීටර් 5ක් පළල. මෙන්න මෙහෙම චූටි කෑල්ලක් කපලා අයින් කරනවා ඒ කඩදාසියෙන්. එතකොට ඉතුරු වෙන්නේ ළමයි මම මේ පාට කරන නිල් පාටින් මෙන්න මේ නිල් පාටින් පාට කරන මම මේ පාට කරන කොටස තමයි ඉතුරු වෙන්නේ. තේරෙනවද හැමෝටම? මෙන්න මේ කෑල්ල කපලා අයින් කරාම ඉතුරු වෙන්නේ ඕක නේද? ඈ තේරෙනවද? ඔව් මම මේ නිල් පාටින් පාට කරපු කොටස තමයි ඇත්තටම ඉතුරු වෙන්නේ. හරි නේද? හරි. එතකොට ළමයි අපෙන් අහන්නේ යන්නේ ඉතිරි කොටසේ වර්ගඵලය. මේ කපලා ඉවත් කරනවා මේ වගේ කෑල්ලක්. මේ වගේ කොලයක් අරගෙන මේ වගේ කෑල්ලක් කපලා ඉවත් කරනවා. එතකොට මේ ඉතිරි වෙලා තියෙන කොටසේ වර්ගඵලය හොයන්න කාටද කියන්න පුළුවන් මොන වගේ දෙයක් කරා නම් හරිද? අන්න මෙහෙම දෙයක් කියනවා. ඔයා ගාව රුපියල් 100ක් තියෙනවා. උදාහරණයක් මම කියන්නේ. ඔයා ගාව රුපියල් 100ක් තියෙනවා. ඔයා ගාව රුපියල් 100ක් තියෙනවා. ඔයා ඒ රුපියල් 100න් රුපියල් 20ක් අයින් කරලා දානවා. ඔයා ගාව රුපියල් 100ක් තියෙනවා. දැන් රුපියල් 100ක් තියෙනවා. ඒකෙන් රුපියල් 20ක් අයින් කරාම දැන් ඔයා ගාව ඉතුරු මුදල හොයන්නේ කොහොමද? මම නිකන් උදාහරණයක් අහන්නේ. ඔයා ගාව රුපියල් 100ක් තියෙනවා. ඒකෙන් මං අයින් කරනවා රුපියල් 20ක්. ඔයා ගාව ඉතුරු මුදල හොයන්න ඔයා මොකද්ද කරන්නේ? අර මුලින් තිබ්බ මුළු ගාණෙන් අයින් කරපු ටික අඩු කරනවා. නේද? 100න් 20ක් අයින් කරනවා. එතකොට ඉතුරු ගාණ එනවා. එහෙම නේද හදන්නේ? ඉතින් ඒ වගේ තමයි මේකත් හදන්න ඕනේ. මේ කපලා ඉවත් කරපු කෑල්ල අයින් කරන්න කලින් මේ සම්පූර්ණ රූපේ වර්ගඵලය අපි ඉස්සෙල්ලා හොයාගමු. හරි සම්පූර්ණ රූපේම වර්ගඵලය. හරිද? ඒ කියන්නේ මේ ලොකු සමචතුරස්‍රයේ විශාල සමචතුරස්‍රයේ වර්ගඵලය මම කෙටි කරලා නැත්තම් වර්ගඵලය විශාල සමචතුරස්‍රයේ වර්ගඵලය ටක් ගාලා හොයමු. විශාල සමචතුරස්‍රයේ වර්ගඵලය ළමයි දිග සෙන්ටිමීටර 20යි පළල සෙන්ටිමීටර 20යි. ඉක්මනට මට කීයද කියලා මම කලින් කිව්වා මේ කීයද කියලා. කීය දෙන්නේ 20 20ක් ඈ ඔව් 400යි. හොඳයි 20 වැඩි කිරීමක් 20 400යි වර්ග සෙන්ටිමීටර. අමාරු නෑ. ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය 400යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ මෙන්න මේ කපලා ඉවත් කරනනේ අපි ඔන්න අහිමු ලියමු. කපා ඉවත් කළ කුඩානේ කපා ඉවත් කරපු මෙන්න මේ කුඩා සමචතුරස්‍රයේ වර්ගඵලය ඒත් කොහොමද හොයන්නේ? දිග වැඩි කිරීම පළල. ඔව්. මට කියන්නේ කපා ඉවත් කරපු සමචතුරස්‍රාකාර කොටසේ පැත්තක දිග 5යි, දිගත් 5යි, පළලත් 5යි. ටක් ගාලා සෙන්ටිමීටර 5න් වැඩි කරලා කීයද එන්නේ කියන්නේ? කපලා ඉවත් කරපු පොඩි සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය 5 5 25යි හොඳයි. වර්ග සෙන්ටිමීටර 25යි. දැන් මට කියන්න ඉතිරි වෙලා තියෙන කොටස තමයි නිල් පාටින් පාට කරලා තියෙන කොටස. ඉතින් ඒකේ වර්ගඵලය ගන්න මොකද්ද කරන්න ඕනේ? අර සම්පූර්ණ රූපේ වර්ගඵලය 400න් මෙන්න මේ කපලා ඉවත් කරපු කෑල්ලේ වර්ගඵලය 25ක් අඩු කරන්න. උත්තරේ කීයද දෙන්නේ? වර්ග සෙන්ටිමීටර 400න් වර්ග සෙන්ටිමීටර 25ක් අඩු කරන්න. කීයද? 300. හොඳයි 75යි. මට කියන්නේ මේ ගාන තේරෙනවද? ඒ ගාන තේරුණාද? ඒ ගාන තේරෙනවද? එතකොට දැන් අපෙන් අහන්නේ නිල් පාටින් පාට කරපු කොටස කියන්නේ අර ඉතිරි කොටසනේ. ඔව් ඉතිරි. හරි ඉතිරි නිල් පාට කොටසේ වර්ගඵලය. ඉතිරි නිල් පාට කොටසේ වර්ගඵලය.
ඉතිරි නිල් පාට කොටසේ අර පාට කරපු කොටස වටේ තියෙනනේ ඉතිරි කෑල්ල වර්ගඵලය ගද්දී වර්ග සෙන්ටිමීටර 400න් අඩු කරන්න වර්ග සෙන්ටිමීටර 25ක් ඒ කියන්නේ ළමයි 375යි වර්ග සෙන්ටිමීටර. ඔව් දැන් මම ඊළඟ ඒකේ ගණන් දෙක හදන්න යන්නේ. ඒවා මම හෝම්වර්ක් වලට දෙනවා. හරිද? ඔව් දැන් 7 වෙනි ගානෙත් ඔය වගේමයි. ඒකේ ළමයි කෑලි දෙකක් කපලා ඉවත් කරනවා. නේද? කෑලි දෙකක්. ඔව් ඒකේ කෙලින්ම වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 616යි කියලා මම දැන් හදන්න යන්න එපා කවුරුත් දැන් ඒක 7 වෙනි ගාන හෝම්වර්ක්. 7 වෙනි ගානේ මේ වගේ තියෙනවා නේද? හරිද? සමචතුරස්‍රාකාර කඩදාසියක්. ඒකේ වර්ගඵලය අපිට කෙලින්ම 616යි කියලා දීලා තියෙනවා. ඒකේ හොයන්න දෙයක්වත් නැහැ. මේකේ වර්ගඵලය 616යි. ඕකෙන් ළමයි මෙන්න මේ වගේ කෑලි දෙකක් කපලා ඉවත් කරනවලු නේ. එතකොට ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? දැන් මේ සම්පූර්ණ 32 වර්ගඵලය 616යි කියලා ගානේ කියනවනේ. ඔව්. කපලා ඉවත් කරන්න කලින් මේකේ මුළු වර්ගඵලය 616යි. මේ කෑලි දෙක කපලා හරි පුතාලා දැන් සද්ද බලන්න හැමෝටම ඇහෙනවද පැහැදිලිව? චුටක් අර කැඩි කැඩි ඇහුණා නේද? ඔව් දැන් ඇහෙනවද බලන්න හැමෝටම සද්ද පැහැදිලිව? දැන් ඇහෙනවද හැමෝම පැහැදිලිව? හරි මේක දැන් මම හදන්න යන්න එපා ඕගොල්ලෝ. මම පොඩ්ඩක් මේ කියලා දුන්නේ හදන විදිය. දැන් මේකේ ළමයි සම්පූර්ණ එකේම වර්ගඵලය 616යි වර්ග සෙන්ටිමීටර. අර මේකේ 400යි වර්ග සෙන්ටිමීටර වගේ මේකේ වර්ගඵලයේ ගානේ 616ක් කියලා කියනවා. ඕකෙන් මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර කෑලි දෙකක් කපලා ඉවත් කරනවා. නේද? ඔව්. එතන මේකේ ළමයි දිග කීයද එක කෑල්ලක? සෙන්ටිමීටර 7යි ලුමි. පළල සෙන්ටිමීටර 3.5යි. දැක්කද? අන්න. ඔව්. එතකොට දැන් 7 3.5න් වැඩි කරලා ගත හැකි. ඒ වගේ තව කෑල්ලකුත් තායි කපලා ඉවත් කරනවා. මේ සෙන්ටිමීටර 7ක් දිග සෙන්ටිමීටර 3.5ක් පළල. දැන් මේක චුට්ටක් මෙහෙම හදුවත් හරිය. ලේසි ක්‍රමයක් කියලා දෙන්නද? නැත්නම් ඔයගොල්ලන්ට මේක චුට්ටක් අමාරු වෙනවනේ. ඇයි මේ කෑල්ලේ වර්ගඵලයක් හොයලා මේ කෑල්ලෙත් ඉතින් අර වර්ගඵලෙම තමයි එන්නේ නේ. 7 වැඩි කිරීම 3.5. එතන දශම සංඛ්‍යා එක්ක වැඩි කරලා ගන්න. ඒ වගේම දෙකක් කපලා ඉවත් කරාම ඒ දෙකේ වර්ගඵලය අඩු කරා නම් හරි. මෙහෙම හිතන්නත් පුළුවන්. නිකන් ළමයි හිතන්නකෝ දැන් මේ කපපු කෑලි දෙක එකට සෙට් කරාම ළමයි මොකක්ද දෙන්නේ බලන්න හොඳට. මේ කපලා ඉවත් කරන කෑලි දෙක එකට සෙට් කරොත් මොකක්ද එන්නේ හොඳට බලන්න. 7යි හරි මේකත් 7යි 3.5යි 3.5යි මම මේ කියන්නේ නිකමට මේ කපලා ඉවත් කරන කෑලි දෙක මේකේ 7 වෙනි ගානේ අර කපලා ඉවත් කරන කෑලි දෙක මේ වගේ මේ එකට සෙට් කරගත්තාම ළමයි මොන වගේ එකක්ද එන්නේ මේ කාටද කියන්න පුළුවන් අර කපලා ඉවත් කරන ඍජු කෝණාශ්‍රාකාර කෑලි දෙක එකට සෙට් කරාම එන රූපයට පොඩ්ඩක් නමක් කියන්න सेंटीमीटर 7ක් දිගයි සෙන්ටිමීටර 3.5යි මේකත් සෙන්ටිමීටර 3.5යි 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 කීයද ළමයි 7යි කියලා තේරෙනවද 7යි කියලා තේරෙනවද අන්න ඒ කියන්නේ ළමයි ඇත්තටම මොකද්ද සමචතුරස්‍රයක් හැදෙනවා මේ 7යි 7යි එහෙනම් ටක් ගාලා මට මේ කපලා ඉවත් කරපු කෑලි දෙකේ වර්ගඵලය කීයද 7 වරක් 7 වර්ග සෙන්ටිමීටර් 49යි 7 වරක් 7 49 දැන් ඔයගොල්ලෝ මේක එක කෑල්ලක වර්ගඵලය හෙව්වොත් ළමයි එන්නේ
හරියටම 7 වරක් 3.5 වැඩි කරාම එන්නේ වර්ග සෙන්ටිමීටර 24.5යි. මේ එක කෑල්ලක වර්ගඵලය හෙව්වොත් 7 වරක් 3.5 වැඩි කරාම එන්නේ 24.5යි. හරි 7 වරක් 35 වැඩි කරලා බලන්න 245යි. 245යි වැඩි කරලා බලන්න. ඒ කියන්නේ 24.5යි. දශම ස්ථානයක් වෙන් කරන්නත් එපා. ඒ වගේ කෑලි දෙකක් කියන්නේ 24.5 ඒවා දෙකක් 29 මේ 49යි. අර මම ඒකයි කිව්වේ මේක නිකන් එකට සෙට් කරගත්තාම මේ වගේ 7යි 7යි එකක් එන්නේ 49යි. කපල ඉවත් කරන කෑල්ලේ වර්ගඵලය මේ දෙකේම මුළු එකතුව 49යි. එහෙනම් 616න් 49ක් අඩු කරා නම් සම්පූර්ණ වර්ගඵලය 616යි නේ. ඔව් ඕකෙන් කපල ඉවත් කරපු කෑලි දෙකේ වර්ගඵලය 49ක් එන්නේ. හදන්නේ ගෙදරදී 49ක් අඩු කරා නම් අන්න මේ පාට කරලා තියෙන මේ ඉතිරි කොටසේ වර්ගඵලය ගන්න පුළුවන්. 8 වෙනි ගානත් ඒ වගේ හදන්න අර ඇතුලේ කපලා ඉවත් කරන කෑලි වල වර්ගඵල හොයලා මුළු වර්ගඵලයෙන් අඩු කරා නම් ඉතිරි කොටසේ වර්ගඵලය හෙව්ව හැකි. හරි. ඒක හෝම්වර්ක්. දැන් ළමයි අපි එන්න හදන්නේ අන්තිම කොටස පාඩමේ මේ සංයුක්ත තල රූප වල වර්ගඵල හොයන්න එන්නේ. සංයුක්ත තල රූප වල වර්ගඵල හොයන්නයි එන්නේ. හරි. අනුමාත්‍රකාව දාන්න. අනුමාත්‍රකාවක් දාන්න සංයුක්ත රූපවල වර්ගඵල සෙවීම. සංයුක්ත රූපවල වර්ගඵල සෙවීම. හරිද? සංයුක්ත රූපවල වර්ගඵල සෙවීම. පාඩමේ අන්තිම ටික ඉක්මන් කරමු. අපි ලබන සතියේ ඊළඟ පාඩම අලුත් පාඩම කරන්න පුළුවන්. නේද? 18 පාඩම තියෙන්නේ ඉක්මන් කරන්න. සංයුක්ත රූපවල ළමයි මොකද්ද මේ සංයුක්තයි කියලා කියන්නේ? සංයුක්ත රූපවල වර්ගඵල සෙවීම. සංයුක්ත රූපවල වර්ගඵලයේ සෙවීම. සංයුක්ත රූප කියන්නේ මොනවද? සංයුක්ත තල රූප. සංයුක්ත තල රූපවල වර්ගඵල සෙවීම. සංයුක්තයි කියන්නේ ළමයි රූප දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ වුණාම අපි ඒ රූපයට කියනවා නේ හැදෙන රූපයට කියනවා සංයුක්ත තල රූපයක් කියලා. ලියන්න මෙහෙම තල රූප දෙකක් හෝ කීපයක් තල රූප දෙකක් හෝ කීපයක් තල රූප දෙකක් හෝ කිහිපයක් තල රූප දෙකක් හෝ කීපයක් එකිනෙකට සම්බන්ධ වූ විට එකිනෙකට සම්බන්ධ වූ විට එකිනෙකට සම්බන්ධ වූ විට සෑදෙන රූපය සංයුක්ත තල රූපයක් ලෙස හැඳින්වේ. සංයුක්ත තල රූපයක් ලෙස හැඳින්වේ. සංයුක්ත තල රූපයක් ලෙස හැඳින්වේ. හොඳයි. දැන් ළමයි හිතන්න රූප දෙකක් හරි තුනක් හරි කීයක් හරි එකට සම්බන්ධ කරනවා මෙන්න. දැන් මං ගාව ඔන්න ළමයි රූප දෙකක් තියෙනවා. මේකත් ඍජු කෝණාශ්‍රයක් මේකත් ඍජු කෝණාශ්‍රයක්. මම මේ ඍජු කෝණාශ්‍රයයි මේ ඍජු කෝණාශ්‍රයයි මෙහෙම එකට සම්බන්ධ කරාම නේද මේ මෙහෙම එකට සම්බන්ධ කරාම මේ රූපය ළමයි මොකක්ද එතකොට? සංයුක්ත තල රූපයක්. තේරෙනවද? මේ ඍජු කෝණාශ්‍රයයි මේ ඍජු කෝණාශ්‍රයයි මේ මම මෙහෙම එකට සම්බන්ධ කරනවා.
එතකොට මේ එන රූපයට අපි කියන්නේ සංයුක්ත තල රූපයක් කියලා. ඔය වගේ රූප දෙකක්, තුනක්, හතරක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. නේ? ඔව්. එතකොට ළමයි අපි නිකන් උදාහරණයක් ගත්තොත් අර මම ගත්ත එක මොන්නම් ගන්නම් මෙන්න උදාහරණයක් බලන්න. මෙන්න ළමයි එක රූපයක්. හරිද? මෙයත් එක්ක මම තව එකක් මෙන්න සංයුක්ත කරගත්තා. හරිද? එතකොට අපි සාමාන්‍ය මේ එකට ගෑවෙන තැන කඩේරකින් තමයි ළමයි පෙන්වන්නේ. එකට ගෑවෙන තැන ඕනනම් කඩේරකින් පෙන්වන්න පුළුවන්. හරිද? නැත්නම් මෙතන එහෙම දාන්න අවශ්‍යත් නැහැ ඉතින්. දැන් මේ ළමයි මේක මොකද්ද? සංයුක්ත තල රූපයක්. දැන් මේකේ ළමයි ඔයගොල්ලන්ට පේනවා රූප දෙකක් තියෙනවා. මේ රූපයයි එකට සම්බන්ධ වෙලා තමයි සංයුක්ත වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. හරිනේ? හොඳයි. දැන් මේකේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. මම මෙහෙම දුන්නොත් මේකේ ළමයි දෙන්නම් ඔයගොල්ලන්ට. හරි? මේක සෙන්ටිමීටර අපි ගමු 9යි කියලා. මේ සෙන්ටිමීටර 9යි. හරි? මේක සෙන්ටිමීටර 6යි. හොඳයි. මම නිකන් මෙහෙම ඔයගොල්ලන්ට නිකන් ඉරි කෑලි ගැහුවොත් මේ වගේ මට ඉරි කෑලි පාවිච්චි කරන්න පුළුවන්. අර සමාන දිගවල් එකම ඉරි කෑලි වලින් පෙන්වන්න පුළුවන් නේ. හරි? ඊට පස්සේ මම මෙතනත් ඔය වගේ ඉරි කෑලි පාවිච්චි කරන්න ඉරි කෑලි දෙකේ ඒවා නේ. හරි ඒකේ මම දාන්නම් සෙන්ටිමීටර 3යි කියලා. හොඳයි ටක් ගාලා මේක අඳගන්න. මේ රූපේ ටක් ගාලා අඳින්න. මේ තනි ඉරි කෑලි ගහපු දිගවල් සමානයි සෙන්ටිමීටර 6යි මේකත් එතකොට 6යි මේකත් 6යි නේ. තනි ඉරි කෑලි ගහපු දිගවල් සමානයි. ඉරි කෑලි දෙකක් ගහපු දිගවලුත් සමානයි. මෙතන සෙන්ටිමීටර 3යි කියන්නේ මේකත් 3යි සෙන්ටිමීටර මේකත් 3යි සෙන්ටිමීටර. හරිනේ? ඔව්. මේක අමාරු නෑ ලේසි. ඉතින් මේක කරන්න තියෙන්නේ මේකේ වර්ගඵලය හොයන්න, පරිමිතිය හොයන්න ඒව තමයි තියෙන්නේ. ඉක්මනට මේක අඳින්න. සෙන්ටිමීටර 9යි මේක සෙන්ටිමීටර 6යි. මේ වගේ රූපයක් අඳින්න. රූප දෙකක් හරි කිහිපයක් හරි එකට සම්බන්ධ වෙලා හැදෙන රූප වලට කියන්නේ සංයුක්ත රූප. අන්නද මේ ඉරි කෑලි දෙකක් ගැහුවාම ඒවා දිගවල් සමානයි කියලා මතක තියෙන්න ඕනේ. තනි ඉරි කෑලි ගහන දිගවල් සමානයි එකිනෙකට. හරි. දැන් මම මේකේ දෙනවා ළමයි රෝමි ලක්කන්න එක. හරිද? මෙම රූපයේ වර්ගඵලය සොයන්න ඕනේ. හරිද? මේ සම්පූර්ණ රූපයේ යන වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. දැන් හොඳට අහගන්න. දැන් මේක ළමයි අපිට කරන්න තියෙන්නේ එක්කෝ සමචතුරාශ්‍ර වලට නැත්නම් ඍජු කෝණාශ්‍ර වලට වෙන් කරගන්න. දැන් මේක දැක්ක ගමන් පේනවා මෙන්න මේ වගේ අපිට රේඛාවක් මෙතන නිකන් කඩිරක් දාලා ගත්තා නම් හරිනේ. ලේසි. ඔව් මෙහෙම කඩිරක් දාගන්න. අන්න ළමයි දැන් අපිට පේනවා දැන් මේකේ රූප දෙකක් පේනවා. අන්න රූප දෙකකට වෙන් කරගත්තා. මෙන්න එක කොටසක් මෙන්න මේ රූපයේ කොටස් දෙකකට වෙන් කරගත්තා. ඔය වගේ සමහර ඒවා කොටස් දෙකකට 3කට 4කට 5කට වෙන් කරගන්නත් වෙන ඒවාක් තියෙනවා. හරි මම හෝම්වර්ක් වලට ඒවා දෙන්නම්. අමාරු නෑ. හරි අපිට පැහැදිලිවම මේ රූපය ඍජු කෝණාශ්‍ර හරි සමචතුරාශ්‍ර හරි එන විදියට වෙන් කරගන්න. ඉතින් මම මේ කොටස ගන්නම් එක කොටස කියලා. මේක එක කොටස. අංක දාගන්න. මේ කොටස දාගන්න අංක දෙක කොටස කියලා. ලේසි එතකොට. මේක එක කොටස මේක ඇල්ල දෙක කොටස. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ එක කොටසේ වර්ගඵලය කොහොමද ගන්නෙ? එක කොටස ඍජු කෝණාශ්‍රයක් වර්ගඵලය ගාති දිග සෙන්ටිමීටර 9යි වැඩි කරන්න පළල සෙන්ටිමීටර 6යි. මට ටක් ගාලා එක කොටසේ වර්ගඵලය කීයද කියන්නේ?
ඈ එක කොටසේ වර්ගඵලය කීයද? ඉක්මනට මේක අංක 1 මේක අංක 2 මෙහෙම පොඩ්ඩක් කඩිරක් දාලා වෙන් කරගත්තා නම් ලේසි වැඩි. කොහොම හරි මුළු වර්ගඵලය ගත්තී කෑලි කෑලි වල වර්ගඵල හොයලා අන්තිමට එකතු කරන්න. ඈ නම් වරක් 6 කෝ චක්‍රයකින් බෑ වරද්දනවා. නම් වරක් 6 කීයද? 50. හොඳයි. නම් වරක් 6 54යි. සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 54යි. ඊට පස්සේ ළමයි මෙන්න දෙක කොටසේ වර්ගඵලයක් ගාලා ගන්න. දෙක කොටසේ වර්ගඵලය. මෙන්න මේ දෙක කොටසේ වර්ගඵලය ගත්තොත් ඒකත් ඍජු කෝණාශ්‍රයක්. ඒකේ ළමයි පළල 3යි සෙන්ටිමීටර. මෙන්න මේ දිග දාලා නැහැ. හැබැයි හේතුව මේ ඉරි කෑලි ගහලා තියෙන ඒවා සමානයි. මේක 6යි නම් මේකත් එනම් 6යි කියලා දාගන්න. මේක 6යි නම් මේකත් 6යි. ඉරි කෑල්ලක් ගහලා තින්නේ ඒකනේ ආ. දිග 6යි. වැඩි කිරීම පළල 3යි. 6 වරක් 3 කීයද එන්නේ? ඈ සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර් 3ෙන් වැඩි කරාම 18යි. 6 වරක් 3 වර්ග සෙන්ටිමීටර. එහෙනම් දැන් එම නිසා ලියන්න රූපයේ මුළු වර්ගඵලය. එම නිසා රූපයේ වර්ගඵලය මොකද කරන්න ඕනේ? එක කොටසේ වර්ගඵලයයි දෙක කොටසේ වර්ගඵලයයි එකතු වෙලා තමයි මේ රූපේ හැදිලා තියෙන්නේ. එහෙනම් මේ කොටස් දෙකේ වර්ගඵල 54යි වර්ග සෙන්ටිමීටර එකතු කිරීම 18යි වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ කීයද? ඈ එකතු කරාම කීය දෙන්නේ? 54යි 18යි. ඈ 72යි. 72යි නේ. හරි නේද? ඔව් 72යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ තමයි මේකේ පරිමිතිය හවුවොත් රෝමිලක්කන් දෙක රූපයේ පරිමිතිය සොයන්න. හොයන්න බලන්න තනියම පරිමිතිය කියන්නේ වටේ මුළු දිග. මේ රූපේ වටේ මුළු දිග තමයි පරිමිතිය. පරිමිතිය සොයන්න. හරි එතනින් අපි නවත්තමු ඉක්මන් කරන්න. පරිමිතියත් හොයන්න. හරි එතකොට ඔය ටික තමයි ළමයි පාඩමේ කරන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ රූපයේ වටේ මුළු දිග රූපයකනේ. ඔව්. එතකොට මේකේ දිගවල ටික මාක් කරගන්න. හරි. මේක 6යි නම් මේකත් 6යි සෙන්ටිමීටර 6යි. 6යි මේකත් 6යි මේකත් 6යි නේ. හරි. ඊට පස්සේ මේක 3යි නම් මේ ඩබල් ඉරි ගහලා තියෙන්නේ මේකත් 3යි මේකත් 3යි. 3යි 3යි. හරිද බලන්න. ඇතුළේ දිගවල් එකතු කරන්නේ නැහැ පරිමිතිය ගද්දි. වටේ මුළු දිග. මෙතනින් පටන් ගමු. 9යි මම ලියන්නම්. 9 එකතු කිරීම 6 එකතු කිරීම 3 එකතු කිරීම 6 එකතු කිරීම 3 එකතු කිරීම 6 එකතු කිරීම 3 එකතු කිරීම 6 වටේ මුළු දිග එකතු කරා නම් පරිමිතිය කීයද එන්නේ? 9යි 6යි 15යි 15යි 3යි 18යි 18යි 6යි 24යි 24යි 3යි 27යි 27යි 6යි 33යි 33යි 3යි 36යි 36යි 6යි 40 කීයද එන්නේ? වරද්දන්න එපා. ටක් ගාලා. ඔව් 6 ඒවා 4යි කියන්නේ 24යි 3 ඒවා 3යි කියන්නේ 9යි 33යි 33යි 9 42යි 42යි එන්නේ. පරිමිතිය 42යි නේද එන්නේ? අර 9යි 6යි 15යි 3යි 18යි 18යි 6යි 24යි 24යි 3යි 27යි 3යි 33යි 3යි 36යි 6යි 42යි. පරිමිතිය වර්ග සෙන්ටිමීටර නෙමෙයි. පරිමිතිය කියන්නේ ළමයි දිගනේ. වටේ මුළු සෙන්ටිමීටර. පරිමිතිය සෙන්ටිමීටර. ඒ වර්ගඵලය තමයි වර්ග වෙන්නේ. වර්ග සෙන්ටිමීටර. පරිමිතියක් කියන්නේ මුළු දිගක්නේ. වරද්දන්න එපා ඒවා. පරිමිතිය කියන්නේ මේ වටේ රූපේ දිගවල් වල එකතුව. 42යි සෙන්ටිමීටර. වර්ගඵලය තමයි වර්ග සෙන්ටිමීටර. හරි. ගෙදර වැඩ හෝම්වර්ක්. දැන් හෝම්වර්ක් වලට ළමයි ඕගොල්ලන්ට අභ්‍යාස ඔක්කොම හදුව හැකි.
මොන හරි අමාරු ගණන් තිබ්බොත් මට පොඩ්ඩක් ලබන සතියේ කියන්න පාඩම 17 4 වෙනකම් නිමානීකරණයවත් අමාරු නෑ නිකන් වර්ගඵලෙ නිමානීය කරන්න තියෙන්නේ මම තව ගානක් එකක් ඕන ලබන සතියේ හදන්නම් දැන් වෙලා මදිනේ හරි හැමෝම 17 4 අභ්‍යාසයේ වෙනකම් මාක් කරගන්න 17 1 අපි දැන් සමහර ගණන් හැදුවා හදමු නැති ගණන් හදන්න 17 2 17 1 ඔව් 17 1 2 3 4 අභ්‍යාස අනිවාර්යෙන් කරන්න වෙනවා 17 1 17 2 17 3 නිමානයක් පුළුවන් නම් කරන්න අමාරු නෑ මෙන්න මේ අභ්‍යාස ගෙදර වැඩ මාක් කරගන්න homework අභ්‍යාස ටික කරන්න අපි බලමු ලබන සතියේ තොන්නම් ගානක් දෙකක් හදලා අලුත් පාඩමක් පටන් ගන්නවා කොහොමත් ලබන සතියේ පාඩම ඉවරයි මේක 18 පාඩම ලබන සතියේ කරමු හරි එහෙනම් ළමයි අපි මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා හරි පරිමිතිය කියන්නේ වටේ මුළු දිග හරි ඉවරද හරි එහෙනම් හොඳයි හරි ආයුබෝවන් ලබන සතියේ ක්ලාස් එකෙන් ළමයි හම්බ වෙමු හෝම්වර්ක් ටික කරන්න ඕනේ හරි හොඳයි